මොකද මේ PQ PQ පාදයේ දිග කීයද පුතේ? මං කියලා දුන්නේ සම්මුඛ පාද මොකක් කිව්වද මම? සම්මුඛ පාද සමානයි කිව්වනේ. සම්මුඛ පාද මොකද කිව්වේ? සමානයි කිව්වා. එතකොට PQ පාදයේ සමාන වෙන්න එපා SR පාදයට. SR පාදය 8යි. එහෙනම් මේ පාදය සෙන්ටිමීටර් කීයක් වෙනවද? 8ක් වෙනවා. මේ පාදය සෙන්ටිමීටර් 8ක් වෙනවා. ඊළඟට අහනවා කෝණ තුන වෙන වෙනම. දැන් මට බෝඩ් එකේ ඊට පොඩ්ඩක් මදි ඒ වුණාට මම පුළුවන් විදිහට ලියා ගන්නම්. පස්සේ අපි බෝඩ් එකක් ගේන්න බලමු. මේ දවස්වල බෝඩ් එකක් ගේන්නත් බෑනේ දන්නවනේ ඉතින්. මෙතන තියෙනවා QPS QPS මෙන්න මේ කෝණය. මේ කෝණය අගය අහනවා. පුතේ මම මේ කෝණය අගය කියලා දෙන්න කලින් ඔයාලට තව කාරණා ටිකක් කියලා දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා. මේ සෑම 10 වසර 11 වසර ජ්‍යාමිතික පාඩමක්මට උත්තර දෙන්න වෙන්නේ ළමයිට ජ්‍යාමිතිය අමාරු කියන්නේ ඒකනේ. 6 7 8 පන්තිවල 9 පන්තිවල තියෙන පන්ති 6 7 8 9 ශ්‍රේණිවල තියෙනවා පොඩි පොඩි ජ්‍යාමිතික කාරණා. අභ්‍යාස තියෙනවා. ක්‍රමයන් තියෙනවා. අන්නේ සියලුම දැනුම 10 11 පෙළ පොත් දෙකේ තියෙන ජ්‍යාමිතික ගණන් හදන්න වැදගත්ම වෙනවා. ඒ ටික නැතුව හදා ගන්න බෑ. එතකොට දැන් මෙතෙන්ටත් මේ ගාන හදන්න අපිට 8 වසරේදී 9 වසරේදී ඉගෙන ගත්ත ක්‍රමයන් ටිකක් මෙතෙන්දී වැදගත් වෙනවා. මම නැවත ඔයාලට පොඩි මතක් කිරීමක් කරනවා ඊළඟ අභ්‍යාසයටත් අපිට අවශ්‍යයි හින්දා අපි ගත්තොත් එහෙම මෙහෙම සමාන්තර රේඛා දෙකක්. මේ සමාන්තර රේඛා දෙක මේ හරස් රේඛාවකින් ඡේදනය වුණොත් ඒකට කියනවා තීර්යක් රේඛාව කියලා. මේ හරස් රේඛාවට නමක් කියලා පුතේ මොකද්ද? තීර්යක් රේඛාව. එතකොට අපි කියනවා සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වුණොත් ඒ කියන්නේ කැපුණොත් හැදෙන කෝණ වර්ග. එක කෝණ වර්ගයක් තමයි මෙන්න මේ කෝණයයි මේ කෝණයයි මේකට කියනවා ඒකාන්තර කෝණ. නැත්නම් මෙතන කෝණයයි මෙතන කෝණයයි. අපි බැලුවොත් ඉංග්‍රීසි ඕඩියේ පුතේ ZW වගේ. මෙන්න මේ ZW මුළු දෙක ගත්තොත් එහෙම අන්නේ ZW අපි අනිත් පැත්තට ලියුවොත් මේ අතට ලියුවොත් මේ Z එක තල දර්පණයක් විදිහට තල දර්පණයක් ළඟ එතකොට මෙන්න මේ ZW මුළු දෙක අපි මතක තියාගත්ත 8 වසරේදී 9 වසරේදී ඒකාන්තර කෝණ කියලා. ඒකාන්තර මේ සමාන්තර රේඛා නම් මේ ඒකාන්තර කෝණ සමානයි. ඊළඟට අපි මතක තියාගත්ත 9 වසරේදී 8 වසරේදීත් එහෙමයි මෙන්න මේ F අකුර හැඩයට තියෙනවා. F අකුර මෙහෙම වෙන්නත් පුළුවන් අනිත් පැත්තට ගහලා තියෙන්නත් පුළුවන් හැම පැත්තටම. එහෙනම් මෙතන නම් මෙතන. අනුරූප කෝණ. නම් මෙතන. ඒකට අපි කෝණ ඒ කෝණ වලට මොනවද පුතේ අපි කිව්වේ? අනුරූප කෝණ. අනුරූප කෝණ. අන්න හරි. ඒවට කිය මේ අනුරූප කෝණ යුගල් කීයක් තියෙනවද? 4ක් තියෙනවා මෙතන. මේ බලන්න. මෙයාට මෙයා අනුරූපයි. මේ උඩ කෝණයට උඩ කෝණේ අනුරූපයි. මෙන්න මේ කෝණයට මේ කෝණේ අනුරූපයි. මෙන්න මේ කෝණයට මේ කෝණේ අනුරූපයි. එතකොට බලන්නකො මේ F අකුර අනිත් පැත්තට මෙතනනේ. එහෙනම් මේ F අකුරෙන් අපි මතක තියාගන්න ඕන කෝණ වර්ගය ඒක අනුරූප කෝණ. අනුරූප කෝණ මතක තියාගන්නවත් F අකුරේ. ඔක පොඩි පන්තිදී කියලා දෙනවා. ඒතර අනුරූප කෝණ සමාන නම් මේ සමාන්තර රේඛා දෙකක් නම් අනුරූප කෝණ සමාන වෙනවා. ඒක අනිත් පැත්තට කිව්වොත් අනුරූප කෝණ සමාන නම් රේඛා දෙක සමාන්තර වෙනවා. පැහැදිලිනේ? ඊළඟට අපි ඉගෙන ගත්ත පුතේ මෙන්න මේ දල වශයෙන් 100 අකුර. මෙන්න මෙහෙම 100 අකුර දල වශයෙන්. ඒ කියන්නේ මේ මුල්ලයි මේ මුල්ලයි. මෙන්න මේක. අපි මේක පොඩ්ඩක් අඳලා බලමු. දල වශයෙන් මෙන්න මේ කෝණයයි මේ කෝණයයි. මේ කෝණ සමාන වෙන්නේ නැහැ. හැබැයි අපි මෙතෙන්ට x දැම්මොත් මෙතෙන්ට y දැම්මොත් x එකතු කිරීම y කියන්නේ 180 අංශක 180. ඒ කියන්නේ පරිපූර්ණක වෙනවා. එහෙනම් මතක තියාගන්න අපි 9 වසරේ ඉගෙන ගන්නවා මෙන්න මේ කෝණය මේ කෝණයයි සමාන්තර රේඛාවෙන් යට කෝණය මෙතන සමාන්තර රේඛාවෙන් උඩ කෝණය තීර්යක් රේඛාව එකම පැත්තේ. තීර්යක් රේඛාව එකම පැත්තේ සමාන්තර රේඛා දෙක අතර. ඒකට කියනවා මිත්‍ර කෝණ කියලා. කොයි වෙලේ සමාන්තර රේඛා නම් මිත්‍ර කෝණ පරිපූර්ණක වෙනවා. සමාන්තර රේඛා නම් මොනවද පුතේ වෙන්නේ? මිත්‍ර කෝණ පරිපූර්ණක වෙනවා. දැන් ඔය දැනුම ඕනේ මෙතෙන්ට. දැන් බලන්න මේ රේඛාව සමාන්තර රේඛාව. මේ පැත්ත රේඛාව සමාන්තර රේඛාව. මේ සමාන්තර රේඛා දිනේ මේ සමාන්තර රේඛා දෙකක්. මෙහෙම රේඛාවකුත් තියෙනවා. එතකොට අපි දන්නවා
මෙන්න මේ සමාන්තර රේඛාවෙන් යට කෝණය මේ සමාන්තර රේඛාව යට කෝණය. මේ කෝණ දෙක කියන්නේ මිත්‍ර කෝණ. මේ කෝණ දෙක මොනවද මේ? මිත්‍ර කෝණ. එහෙනම් මේ කෝණයයි මිත්‍ර කෝණ පරිපූරක වෙනවා. මිත්‍ර කෝණ මොකක් වෙනවද? පරිපූරක වෙනවා. එහෙනම් මේ කෝණ දෙක එකතු 180යි. මේ කෝණ දෙක එකතුව 180යි. එහෙනම් මෙතන කෝණේ ලබා ගන්න මොකද කරන්න ඕනේ? 180 න් 130ක් අඩු කරනවා. 180 න් 130ක් අඩු කරනවා. එතකොට එනවා මෙතන කීයද උත්තරේ 50යිද? අංශක 50යි. එහෙනම් මේක ගත්තේ මොකද්ද? මිත්‍ර කෝණ පරිපූර්ණක කතන්දරය යන්නේ. මොන එහෙනම් අපි ගත්තා මෙතන මේ කෝණය 130 නම් ඉස්සෙල්ලා මේ පාදේ සමානයි කිව්වා. මේ කෝණ 130 නම් මේක මොකද්ද කියලා අහනවා. ඒක 50යි. ඊළඟට අහනවා තව කෝණයක්. මොකක්ද අහන කෝණේ? අපිට කියනවා PQR. PQR කෝණය. බලන්න. ඒකේ මෙතන PQR. PQR කෝණය කියන්නේ මෙන්න මේකනේ. ඒ කියන්නේ මේක 130 නම් මේකත් 130යි. දැන් ඉගෙන ගත්තා සමාන්ත්‍රාශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. මොකද පුතේ ඉගෙන ගත්තේ? සමාන්ත්‍රාශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. ඔව් එතකොට මෙතන 130යි. මෙතන 130යි. මේ කෝණය 130යි. ඊට පස්සේ ආයෙ යනවා QRS. QRS මෙන්න මේ කෝණය. දැන් අපි ඉගෙන මේ දෙක සමානයිනේ. අපි දැන් මේක හොයාගත්ත 50යි කියලා. එහෙනම් මේකත් කීයද? 50යි. ඇයි හේතුව? මේ සම්මුඛ කෝණ මේ බලන්න. මේ සමාන්ත්‍රාශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. සමාන්ත්‍රාශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. දැන් මට කියන්නකෝ අපි ඉගෙන ගත්ත දේෙන් පොඩ්ඩක්වත් පිටින් මේ ගණන් වල තියෙනවද බලන්නකෝ. මේ අපි මිත්‍ර කෝණ පරිපූර්ණක වේ කියලා අපි එතෙන්ට ඒ ප්‍රමේය යෙදුවොත් ඒ අපිට මේ 10 ශ්‍රේණියට පල්ලෙහා ශ්‍රේණියක දැම්මක් තියෙනවා. ගාණක් හදනකොට 10 ශ්‍රේණියේ ගාණක් හදනකොට 10 ශ්‍රේණියේ කොටසක් හෝ 10 ශ්‍රේණියෙන් පල්ලෙහා කොටසක් මිසක් ඒ ගාණට වෙන දෙයක් සම්බන්ධ වෙන්නේ නැහැනේ. එතකොට මේ පුතේ මේ පළවෙනි ගාණ හරි ලේසි. ඔන්න මම පළවෙනි ගාණ කියලා දුන්නා. දැන් හොඳ පුතාලා වගේ දෙවෙනි ගාණ රූප සටහන දිහා බලාගෙන වැරදි කට්ටිය ඉන්නවනේ මේක ලියා ගන්න රූප සටහන අඳින්න ඕනේ නැහැ. පොත ළඟ තියෙන නිසා ප්‍රශ්නාංක දාලා දැන් උත්තර හදන්නකෝ බලන්න. දැන් තේරුණාද මම මේ කියපු දේ? තේරුණාද? ඔව් සර්. හරි. පුතාලා දැන් දෙවෙනි එකට යන්න බලන්න. මේක ලියාගෙන. මේ ගාන ලියාගත්තත් මම මකන්නද? ගාන මකන්නද? ආද. හරි. පුතේ දැන් ඔයාලට මේ මම අර දැන් ආපු ළමයින්ට ආයෙ කියන්නේ ඔයාලා ඔය chat එකට මම දාලා තියෙන පොඩි link එකක්. ඒ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒක ඔබන්න. එතකොට එයා group එකට add වෙයි. එතකොට මගේ ටෙලිෆෝන් නම්බරේ ඕනේ අවශ්‍ය දෙයක් තියෙනවා නම් පස්සේ හරි මැසේජ් එකක් එවන්න පුළුවන් ඔයාලට. ඒ group එකට add වෙලා තිබුණා නම් හරියි. හරි?
දැන් මම දෙවෙනි ගාන රූප සටහන අඳ ගන්නකම් ඔයාලේ දෙවෙනි ගානට උත්තර ලියන්න ඕනේ. මේ අභ්‍යාසයේ පළ මේ අභ්‍යාසය අපි ඔක්කොම වගේ ගණන් ටික හදන්න ඕනේ. මොකද කෙටි පේපර් එක ගණන් අපිට අයින් කරන්න බෑනේ පුතේ විභාගෙදි. කෙටි පේපර් එක ගණන් අපි අනිවාර්යයෙන්ම හදන්නම ඕනේ. මේ සමාන්තර රාශිය අපි ගත්තොත් P කීවෙනි පිටුවද සර් ඔය? R S සර් ඔය කීවෙනි පිටුවද? මේක PQR මෙතන තියෙන්නේ නේ. ABCD නේ. ABCD තියෙන්නේ. මෙතන 78යි. මෙතන 78යි. 162 පිට 162 පිටුව පුතේ. 162 පිටුවේ මේ දෙවෙනි ගාන අපි හදන්නේ ඉස්සෙල්ලා හැදුවේ පළවෙනි ගාන. මම ගොඩක් කලාට මේ පාඨමාලාවේ බලාපොරොත්තු වෙන්නේ ඔයාලට අමාරු ගණන් ටිකක් හදන්න. කියන්නේ ජ්‍යාමිතික ගණන්, අලිකුත් ගණන්, දැන් ඊයේ සතියේ හැදුවේ පාඩමත් රේඛීය සරල රේඛීය ප්‍රස්ථාරයක් අමාරු කොටසක් ළමයින්ට. එතකොට ඔයාලට ඉස්කෝලේ ටීචර් නැවත මතක් කරනකොට ඕක තවද හොඳට අහගන්න පුළුවන්. දැන් මම මේකෙන් ලේසිම පාඩම් කරලා වැඩකුත් නැහැ. ඒ නිසා මම උත්සාහ කරනවා සමහරලාට ළමයින්ට ටිකක් ඔන්ලයින් කරනකොට පාඩම තේරෙන්නේ නැති මදිකමක් ඇති. නමුත් ඔයාලා ඒක එච්චර ගණන් ගන්න එපා. එක ගානක් බැලුවොත් ඊළඟ ගාන try කරන්න. ගණන් අභ්‍යාස ගණන් ඔක්කොම හදාගන්න බැරි වුණත් යම් ගණන් ප්‍රමාණයක් පාඩම අවසානයේ හදන්න පුළුවන්කම තියෙනවා. දැන් පුතාලා මට හිතෙන්නේ මේ ගාන හදලා ඉවරයිද? අපි බලමු පළවෙනි එක අහන්නේ පළවෙනි එක අහන BCD අගය. BCD අගය. BCD අගය. මෙන්න මේක. BCD කියන්නේ මෙන්න මේ කෝණයේ අගය. දැන් හරියනේ අර වගේමයි ඉන්නේ. මෙන්න සමාන්තර රේඛා දෙක, මෙන්න හරස් රේඛාව, මේ කෝණයයි මිත්‍ර කෝණ. මොනවද මං කිව්වේ මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ මොකද්ද මේකේ පරිපූර්ණක වෙන්නේ. එහෙනම් මේ කෝණය හොයන්න නම් මොකද්ද කරන්න ඕනේ? 180 මේ ගාන අඩු කරන්න ඕනේ. මොකද්ද පුතේ කරන්න ඕනේ? 180 78ක් අඩු කරන්න ඕනේ. 180 ඔව් 180 අඩු කරනවා 78ක්. ඔව් මෙතන 10න් 8ක් අඩු කරොත් 2යි. එතකොට මෙතන තියෙන්නේ 7නේ. 7න් 7ක් බිඳුවයි. මෙතන 1යි. උත්තරේ නෝ පුතේ කීයද? 102යි. උත්තරේ 102යි නේද? ඊළඟ එක අහනවා සමාන්තර ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය 24යි. මේ ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය දෙනවා වර්ග සෙන්ටිමීටර 24ක්. වර්ග සෙන්ටිමීටර 24ක්. අපෙන් අහනවා BCD. BCD මෙන්න මේ අපි වෙන් කරමු එහෙම. මෙන්න මේ මම පාට කරන ත්‍රිකෝණයේ වර්ගඵලය අහන්නේ. එතකොට අපි දෙවෙනි කොටස අපිට ලියන්න පුළුවන් BCD ත්‍රිකෝණයේ වර්ගඵලය. BCD ත්‍රිකෝණයේ වර්ගඵලය තියෙනවා අපි දන්නවා. දැන් මම කියලා දුන්නා අනිවාර්යයෙන්ම BCD ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ මොකද්ද? සමාන්තරාශ්‍රයෙන් හරියට. අපි ඉගෙන ගත්ත දැන් සමාන්තරාශ්‍රික විකර්ණයකින් සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් කොටස් දෙකකට වෙන් වෙනවායි කියලා. සමාන්තරාශ්‍රික විකර්ණයක් මගින් වර්ගඵලයෙන් සමාන කොටස් දෙකකට වෙන් වෙනවා. එහෙනම් ඔක්කොම 24යි වර්ග සෙන්ටිමීටර් නම් ඒක දෙකෙන් බෙදුවා නම් හරිද? එතකොට එනවා 12යි වර්ග සෙන්ටිමීටර. එහෙනම් එක කොටසක් කීයද පුතේ? මෙන්න මේ මම පාට කරපු BCD ත්‍රිකෝණයේ වර්ගඵලය එනවා වර්ග සෙන්ටිමීටර 12. වර්ග සෙන්ටිමීටර 12. ඊළඟට අපෙන් අහනවා ACD. මොකද ACD තුන්වෙනි කොටස අහන්නේ ACD ත්‍රිකෝණයේ වර්ගඵලය. ACD ත්‍රිකෝණයේ වර්ගඵලය. මම ත්‍රිකෝණය කියලා කෙටියෙන් ලිව්වා මට මේ බෝඩ් එකේ පදින්දා ත්‍රිකෝණය AED. ඒ කියන්නේ මේ පැත්තනේ. ඒ කියන්නේ මේක 12 නම් මේකත් කීයද 12? ඇයි මම මේ දැන් කීයද ඉතුරුනා විතරයිනේ. මං කිව්වා සමාන්තරාශ්‍රයක් ගත්තොත් විකර්ණයක් මගින් ඒ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය කොටස් දෙකකට වෙන් වෙනවා. හරිද? සමාන්තරාශ්‍රයක විකර්ණයකින් සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් සමාන කොටස් දෙකකට වෙන් වෙනවා. දැන් අපි කිව්ව මේ කොටස වර්ග සෙන්ටිමීටර 12යි කියලා. එහෙනම් මේකත් වර්ග සෙන්ටිමීටර 12යි.
ඊළඟට බෑග්ද තේරුණාද කියන්න බලන්න. ඔව් සර්. ඔව්. දැන් හොඳ පුතාලා වගේ හදාගන්න බැරි වුණ එක්කනේ මේකට උත්තර ලියා ගන්න. අනිත් කට්ටිය තුන්වෙනි ගානට try එකක් දෙන්න මම මේක තව විනාඩියකින් මකලා මම බෝඩ් එකේ ඊළඟ රූපසටහන අඳිනවා. ඒ අතර වාරදී ඔයාලා ගාන හදන්න ඕනේ. ඔයාලා හදනවා ඊට පස්සේ මම හදනවා වැරදි තියෙනවා නම් හදා ගන්නවා තේරුම් නැති දෙයක් මගෙන් නැවත අහගන්න. ඔක තමයි කරන්නේ දැන්. නැත්තම් අපිට පන්ති කාමරයක් වගේ වෙන ක්‍රම මේක භාවිතා කරන්න බෑනේ අපි ඈතනේ දැන් ඉන්නේ. මේ ඔක්කොම කරන්නේ දුරස්ත භාවයේ ඉඳගෙන. සර් මේකේ දෙවෙනි ගාන ආවේ හැටි පොඩ්ඩක් කියලා දෙනවද? මොකද පුතේ? දෙවෙනි ගානට උත්තරය ආවේ හැටි. මේ ඔව් දෙවෙනි සර්. ගානට උත්තරය ආව හැටිද? පුතේ කියනවා ඔව්. සමාන්තර ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 24ක් කියලා ගානේ දීලා තියෙනවා. වර්ග සෙන්ටිමීටර් 24ක් සමාන්තරාශ්‍රයක වර්ගඵලය. අපි දැන් පටන් ගන්නකොටම කිව්වා මේ වගේ සමාන්තරාශ්‍රයක් ගත්තොත් මේ සමාන්තරාශ්‍රයක් ශීර්ෂ දෙකක් මෙහෙම යා කරනකොට මේ රේඛාවට කියනවනේ විකර්ණයක් කියලා. මේ විකර්ණය මගින් වර්ගඵලයෙන් සමාන කොටස් දෙකකට වෙන් වෙනවා. මේ පාට කරපු එකයි පාට නොකරපු ත්‍රිකෝණේ වර්ගඵලයෙන් සමානයි. ඒ කියන්නේ මේ මුළු සමාන්තරාශ්‍රයම වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 24ක් නම් ඒකෙන් භාගයක් ගන්න දෙකෙන් බෙදන්න එපයි. දෙකෙන් බෙදුවට පස්සේ වර්ග සෙන්ටිමීටර කිය 12යි. පුතාට දැන් තේරුණාද මං කියපු දේ? ඔව් සර් හරි හරි. හරි. ඔය මොන අභ්‍යාසෙස? කරන්න පුතා පහු වෙලා දාවේ. අපි කරන්නේ පුතේ 16 ඔව් සර්. ඔව් 16 වෙනි පාඩමේ පුතේ පළවෙනි පොතේ ජ්‍යාමිතික පාඩම සමාන්තරාශ්‍රයනේ. ඒකේ 16 එක අභ්‍යාසයේ මේ අපි හැදුවේ දෙවෙනි ගාන. මේ හැදුවේ දෙවෙනි ගාන. 16 දෙක එක අභ්‍යාසය. 16 එක අභ්‍යාසයේ දෙවෙනි ගාන. අපි මේ හැදුවේ පළවෙනි ගානත් හැදුවා දෙවෙනි ගානත් හැදුවා තුන්වෙනි ගාන දැන් ඔයාලට මම හදන්න කිව්වා. රූප සටහන අඳින්න ඕනේ නැහැ පුතේ. ඔයාලගේ පොත ළඟ තියෙනවනේ මම රූප සටහන අඳින්නේ ඔයාලට කියලා දෙන්නේ. ඔයාලා රූප සටහන අඳින්න ඕනේ අර බව පෙන්වන්න කියන දෙවෙනි කොටසේ 16 දෙක අභ්‍යාසයේ තමයි රූප සටහන අඳින්න ඕනේ. සර් අපිට බෝඩ් එක පැමිණිලි දේශනා වගේ. තුන්වෙනි ගාන හදන්නකෝ. සර් ආ අපිට බෝඩ් එක නිකන් දිලිසෙනා වගේ නේ හරියට පැහැදිලි නැහැ. දැන් නෑ සර් තාමත් අන්න හරි සර්. තා චුට්ටක් මේක. දැන් අන්න හරි සර්. පුතේ මේ අපි අර මේ ජනේලයක් ඇදලා මේ තාක්ෂණික මෙවල නෑ අපිට මේ අපි බොහොම ආවෙ මේ වලට මේ සත්කාර කරන්නේ. අපි ඉදිරියට බලමු ඉතින් අපිටත් එළියට වයින් දෙයක් නෑ. හරි පුතේ දැන් කොහමද? ආවන් වෙනවා. සර්ගේ හිටියම තමයි වෙන්නේ. දැන් පේනවා හොඳට සර්. මම බෝඩ් එකේ මම ලියලා නෑ හැබැයි. තුන්වෙනි ගාන හදන්න. හදලා තියෙනවා.
මම ඇදපු ඒක රූප සටහන දැන් පේනවද බලන්න කෝඩ් එක දැන් පේනවද බලන්න දැන් පේනවද පුතේ දැන් පේනවා සර්. පේනවා සර්. දැන් ඔයාලා ගාන ඇදුවද මෙතන සෙන්ටිමීටර 5යි කියලා දීලා තියෙන්නේ මේ තුන්වෙනි ගාන සෙන්ටිමීටර 5යි අපෙන් අහනෝ DC වල දිග පුතේ DC පාදයේ දිග කීයද කොහොමද ගන්නෙ කොහොමද DC පාදයේ දිග ගන්නෙ ඔන්න බලාගෙන ඉන්න මම කියලා දෙනවා සෙන්ටිමීටර් 5යි. ඔව් වටපිට බලන්න එපා අපි දන්නවා මේක සමාන්තර ආශ්‍රයක් නිසා සමාන්තර ආශ්‍රයක මේ සම්මුඛ පාද සමානයිනේ ඔන්න සම්මුඛ පාද සමානයි. ඒ කියන්නේ මෙතන 5 නම් මෙතනත් 5යි. මෙතන සෙන්ටිමීටර 5යි. එතකොට මේක සමාන්තර ආශ්‍රයක්. මේ සමාන්තර ආශ්‍රය සම්මුඛ පාද සමානයිනේ. එතකොට මෙතන සෙන්ටිමීටර 5යි. නිසා මෙතන මේ පාද සමානින්ද මේ පාද සමානයි. මේ පාද සමානයින්ද මේ පාද සමානයි. එහෙනම් මෙතන උත්තරේ එනවා 5 සෙන්ටිමීටර. 5 සෙන්ටිමීටර. උත්තරේ ගත්තට තේරෙනවා නේද? 5 සෙන්ටිමීටර. ඊළඟට දෙවෙනි කොටස අහනවා A B E වල අගය. අංශක 45යි. මෙන්න මේ කෝණේ අගය අහන්න මෙන්න මෙයා. මෙන්න මේ කෝණේ අගය අංශක 45යි. ඕකේ මෙතන 45 නම් මේකත් 45යි සම්මුඛ කෝණ සමානයි. එහෙනම් මෙතන අංශක 45යි බොහොම හොඳයි. ඒකට හේතුව තමයි සම්මුඛ කෝණ සමානයි. මෙන්න මෙතනත් 45යි නේ. මෙතන 45යිද මෙතන 45යි සම්මුඛ කෝණ සමානයි. ඊළඟට තුන්වෙනි කොටස ගත්තොත් එහෙම අංශක 120යි. ADC කො ADC ADC මෙන්න මේ කෝණය අපි දන්නවා මෙන්න මේ සම්පූර්ණ කොන මෙහෙම ගත්තොත් එහෙම මේ සමාන්තර ආශ්‍රය මේ කෝණය සම්මුඛ කෝණනේ. එතකොට මේ කෝණය සම්පූර්ණ එකතුව කියලා 45යි 75යි එකතු කරන්න එපා. මේ දෙකේ එකතුව මෙන්න මේ සම්පූර්ණ කෝණයට සමානයි. එතකොට මෙතන උත්තරේ එනවා 45 එකතු කිරීම 75. උත්තරයක් එනවා මෙතන 5යි 10න් බිඳුව එකක් ඉතිරි. මෙතන 7යි මෙතන 4යි කියන්නේ 11යි 12යි. එහෙනම් අංශක 100 කීයද පුතේ? 120යි. මෙන්න මෙතෙන්ට අගයක් කියනවා 120යි. 120යි. ඊළඟට අපෙන් අහනවා BCD. හතරවෙනි කොටස අහනවා BCD වලගේ. BCD වලගේ. මෙන්න මේ කෝණය අගය අහන්න. ඒකට අර බලන්න මේ රේඛා දෙක සමාන්තර හිතුවොත් මේකයි මිත්‍ර කෝණ මේ රේඛා දෙක සමාන්තර නම් මේ කෝණ දෙක මිත්‍ර කෝණ මේ රේඛා දෙක සමාන නම් මේ රේඛා දෙක සමාන්තර නම් මේ රේඛා දෙක සමාන්තර නම් මේක මිත්‍ර කෝණ මේ දෙක මිත්‍ර කෝණ දැන් අපිට ලේසි මේ දෙක සමාන්තරයි කියලා මේ දෙක මිත්‍ර කෝණයි කියලා කියන්නේ මේ මිත්‍ර කෝණ නම් පරිපූර්ණක වෙනවනේ මේ දෙක එකතු 180යි ඊළඟ මෙන්න මේ කෝණේ අගය ගන්න. මෙන්න මේ කෝණේ අගය ගන්න අපි මොකද කරන්නේ? 180 මෙන්න මෙතන 120ක් අඩු කරනවා. එතකොට උත්තරේ එනවා කීයද පුතේ උත්තරේ? අංශක 60යි. උත්තරේ කීයද? උත්තරේ කීයද? අංශක 60යි. 60යි. දැන් පුතාට මේක තේරුනේ නැති ළමයෙක් ඉන්නවා නම් කතා කරන්නකෝ. තේරුණ ළමයි හතරවෙනි ගානට යන්න. හතරවෙනි ගාන පස්වෙනි ගාන දෙකට බලන්න. සර් මට තේරුණා. පුතාට තේරුනේ නැති කොයි කොටසද? කීවෙනි කොටසද තේරුනේ නැති? හතරවෙනි කොටස. ගත්තු හැටි. කීය ගත්ත හැටිද 100 මේ කීයද? රෝම ඉලක්කමෙන් 1ද 2ද 3ද 4ද? 3යි 4යි. යා. දැන් බලන්න මේ රෝම ඉලක්කමෙන් 3. අපි ගත්තොත් එහෙම මේ බලන්න පුතේ මම මෙන්න මේක දාලා තිබුණේ නෑනේ. මේක දැන් 45ට දාලා තියෙනවා මෙතන 45ට. දැන්
මෙන්න මේ කෝණය සම්පූර්ණ මෙන්න මේ කෝණය අගය යහන්නේ. මෙන්න මේ කෝණය අගය. අපි මේ සමාන්තර ආශ්‍රයෙන් එහෙම නැවත ඇන්දොත් එහෙම මේක A මේක B මේක C මේක D නේ. දැන් මෙන්න මේ කෝණය කීයද? මේ දෙක එකතු වෙන්නේ මේ කෝණය කියන්නේ. මේ දෙක එකතු කරොත් 120යි. මේ දෙක එකතු කරොත් 120යි. පැහැදිලිද මං කියන දේ? මේක 120යි කියලා තේරුණාද? 45ට 75ක් එකතු කරොත් 120යි. හරිද ඒක? හරි සර්. හරි. දැන් අපි දන්නවා සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. එහෙනම් මෙතනත් කීයද 120යි. එතකොට අපි දන්නවා ADC කියලා කියන්නේ 120යි. ADC කියන්නේ 120යි. ඊළඟ මේ කෝණය අහන්න. මේ කෝණය කියන්නේ මේ සමාන්තර රේඛා නම් මෙන්න මේ සමාන්තර රේඛා තීරක රේඛාවකින් ඡේදනය වුණොත් හැදෙනවා එක්ක මේ වගේ මිත්‍ර කෝණ. මේ රේඛා දෙක මෙව බලන්න සමාන්තර රේඛා දෙක ඇතුලේ හරස් රේඛාවෙන් එක පැත්තක. ඒ කියන්නේ තීරක රේඛාවෙන් එක පැත්තේ සමාන්තර රේඛා දෙක ඇතුලේ. මේ කෝණ වලට අපි කියමු මිත්‍ර කෝණ කියලා. මේ මිත්‍ර කෝණ පරිපූරක වෙනවා. එතකොට මේ දෙක එකතු 180යි. එහෙනම් මේ කෝණේ ගන්න නම් අපි මොකද කරන්න ඕනේ? 180 න් 120ක් අඩු කරනවා අංශක 60යි. එතකොට තමයි මෙන්න මේ කෝණේ අංශක 60 එන්නේ. එතකොට මෙන්න මේ කෝණේ මොකද අංශක 60යි. මෙතන 120යි. දැන් තේරුණාද පුතේ? ඔව් සර්. දැන් තේරුණා? ඔව් සර්. හරි. දැන් උදාහරණ දැන් තේරුණා. දැන් මේක ලියා ගන්න බැරි වුණා මේ උත්තර ටික පිළිවෙලට ලියා ගන්න. 4 වෙනි ගානයි 5 වෙනි ගානයි හදාගෙන යන්න පුළුවන් ළමයි මම එතකන් 4 වෙනි ගානේ රූප සටහන ඇද ගන්නවා. ඔයාලා රූප සටහන අඳින්න ඕනේ අංශපත තියෙනවනේ. බලන්න 4 වෙනි ගාන 4 වෙනි ගාන 4 වෙනි ගානේ මෙන්න මෙතන තියෙන අංශක 60ක් නේ. මෙන්න මෙතන අංශක 60ක්. අපෙන් ගාන්නේ මොනවද පුතේ පළවෙනි ප්‍රශ්නේ? PS දිග. PS වල දිග. PS කියන්නේ මෙන්න මේ පාදෙනේ නේ. දැන් අපි කොහොමද ඒක හොයාගන්නේ? මේ බලන්න පුතාලා. දැන් මට හිතපු නැති කට්ටිය බලන්න මේක සමාන්තර ආශ්‍රයක් කියලා තියෙනවනේ. R S Y Z කියන්නේ සමාන්තර ආශ්‍රය. සමාන්තර ආශ්‍රය සම්මුඛ කෝණ සම්මුඛ පාද සමානයි මෙතන 3යි. දැන් දත්තය කියලා කියන්නේ පුතේ දන්නාදේ. එයාලා අපිට මේ තනි ඉරි කැලලක් ගහලා පෙන්නලා තියෙනවා මේව සමානයි කියලා. මෙයයි සමානයි කියලා පෙන්නලා තියෙනවා. මෙයයි සමාන නම් මෙතන 3 නම් මෙතනත් 3යි. ඒක අපිට රූප සටහනේ වුණා ලකුණු කරගන්න පුළුවන්. ඇයි මේ දෙන්න සමානයි කියලා තියෙනවනේ. ඒ දෙන්න සමානයි කියලා පෙන්නලා තියෙනවා. මෙයා මෙතන 3 හින්දා සම්මුඛ පාද සමානයි මෙතන 3යි මෙතන 3 හින්දා මෙතන 3යි. කියන්නේ දත්තය දන්නාදී. දැන් අපි දන්නවා මේ PQRS කියලා කියන්නේ සමාන්තර ආශ්‍රය සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සම්මුඛ පාද සමානයි. එහෙනම් මෙතන උත්තරේ නෝ කීයද? උත්තරේ නෝ කීයද? 9 cm. සෙන්ටිමීටර් 3යි.
ඔව් ඔයාලට දැන් විභාග ප්‍රශ්නේ කෙටි පේපර් එකකනේ ඕක එන්නේ රූප සටහන දෙනවා අපි ඒ පේපර් එක කෙලින්ම දෙනවනේ විභාග දෙපාර්තමේන්තුවට ගෙනියන්න. සටහනින් මේව ලකුණු කරන්න පුළුවන් මෙතන ලකුණු කරා මෙතන ලකුණු කරා මෙතන ලකුණු කරා. ඔයාලා ප්‍රශ්නයක් අහනවා ජ්‍යාමිතිය ගණන් වින්දා වරහණක් දාලා හේතුව ලියන්නේ නැද්ද කියලා. පුතේ අනිවාර්යයෙන්ම මෙන්න මෙහෙම එකක් තියෙනවා කෙටි පේපර් එකට ලකුණු දෙකයි දෙන්නේ. ඒ නිසා ඍජුව ප්‍රශ්නයක් ඇහුවොත් අපි කියමු මෙන්න බලන්න PS සමානයි කීයද කියලා ඇහුවොත් විතරක් ඔයාලා සෙන්ටිමීටර දාලා අනිවාර්යයෙන්ම හේතුව ලියන්න ඕන. වරහක් ඇතුළේ ලියන්න ඕනේ. මම මෙතෙන්දි මම ලියන්නේ නැති බෝඩ් එක පොඩි ඉඳ මම මුලින්ම කිව්වා මගේ බෝඩ් එක පොඩි. මේ පොඩි බෝඩ් එකක් මේ දවස්වල අපි හොයාගත්ත අපිට ඒක ගේන්නත් තැනක් නෑ කඩවල වහලා. ඒ නිසා මේ මෙතන ඔයාලා දාන්න පුළුවන් සම්මුඛ සමාන්තරාසක සම්මුඛ පාද සමානයි. සම්මුඛ කෝණ ගන්නකොට ඒ හේතුවෙන් ගන්නකොට සම්මුඛ කෝණ සමානයි. හැබැයි ඒක ඍජුව අපි ලියනකොටනේ. දැන් අපි කිව්වොත් එහෙම වක්‍රාකාරව අපි හදාගෙන ඉන්නවා. ඒ වක්‍රාකාරව හදාගෙන ඉන්නකොට හේතුව ලියන්නේ මොන හේතුව ලියන්නද කියලා අපි දන්නේ නැහැනේ. එතකොට අපි මේ හදන ක්‍රමයෙන් බලා ගන්නවා මේ ළමයා දන්න හින්දා තමයි මේක මේ ලියන්නේ කියලා. හැබැයි ඍජු ප්‍රශ්නයක් කෙටි පේපර් එකට ඇහුවොත් අනිවාර්යයෙන්ම හේතුව ලියන්න ගොඩාක්ම හොඳයි. හැම එකකටම හේතුව ලියන්න පුළුවන් වඩා හොඳයි. හැම එකකටම හේතුව ලියන්න. හැබැයි ජ්‍යාමිතියේ දෙවනි පේපර් එකේ ගාන හදනකොට අනිවාර්යයෙන්ම අපි හේතුව ලියනවා. අනිවාර්යයෙන්ම ලියනවා. දැන් මේකේ මේ තියෙන්නේ මේ පළවෙනි අභ්‍යාස 16 එක අභ්‍යාස කියන්නේ පුතේ පළවෙනි පේපර් එකේ ගණන් ටිකක් තියෙන්නේ. ඔයාලට 16 දෙක අභ්‍යාස තියෙන්නේ දෙවනි පේපර් එකේ ගණන්. අනේ දෙවනි පේපර් එක ගණන් වලට අනිවාර්යයෙන්ම හේතුව ලියන්න ඕනේ. කෙටි පේපර් එකේ හේතුව ලියන්න ඕනේ කෙටි ප්‍රශ්නයකදී. ඍජුව අහන ප්‍රශ්නයකදී ලියන්න ඕනේ හේතුව. අපි කියනවා මේ කෝණය මෙන්න මේ අපිට කියනවා x r z වල අගය කියලා දාන්න. අපි කියනවා මෙතන 60 නම් මෙතන 60යි කියලා ලියනවා අපි. අන්න 60යි කියලා ලියලා අපි හේතුව ලියන්න ඕනේ සමාන්තරාසක සම්මුඛ කෝණ සමානයි. සමාන්තරාසක සම්මුඛ කෝණ සමානයි. අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. මම අර ඒ ලියන එක තමයි කියවන්නේ. ඔයාලා ඒක සටහනක් දාගන්න. නැත්තම් නැවත අභ්‍යාස කරනකොට ලියා ගන්න. අපි බලමු ඉදිරියේදී ටිකක් ලොකු බෝඩ් එකක් ගෙන්න ගන්න පුළුවන් වුණොත් ඒව ලියන්නත් බලමු. මෙතෙන්දී නම් මට ලියන්න ටිකක් ඉඩ මදි. ඔයාලා ලියන්න. මෙතන ලියන්නේ සම්මුඛ පාද සමාන්තරාසක සම්මුඛ පාද සමානයි. ඊළඟට මෙතන බලන්න දෙවෙනි එක අහනවා අපේ. දෙවෙනි ප්‍රශ්නේ Q P S විශාලත්වය අංශක 60යි. PS මෙන්න බලන්නකෝ. දැන් මෙතන අංශක 60යි. මේ 60 ගත්තේ ඇයි? මෙතන ඉඳන් මෙතන 60 ගත්තේ ඇයි? 60 60යි. ආසයක සම්පූර්ණ සමානයි ඉඳන්. මෙතන ඉඳන් මෙතෙන්ට 60 ගත්තේ ඇයි? ප්‍රතිමුඛ කෝණ නිසා. අන්න ප්‍රතිමුඛ කෝණ හින්දා. මෙතන ඉඳන් මෙතෙන්ට 60 ගත්තේ ඇයි? ආයි සමාන්තරාසක සම්මුඛ කෝණ නිසා. ඔව් දැන් ඔයාලට සම්මුඛ කෝණ සමාන නිසා. දැන් අහන්න. කෙටි පේපර් එකේ ගානේ මෙන්න මේ ප්‍රශ්න දෙක අහලා තියෙනවා. එහෙනම් මේ ප්‍රශ්න දෙකට උත්තර දෙකට තමයි ලකුණු හම්බෙන්නේ. බැරි වෙලාවත් මෙයා අහන්නේ මේක විතරයි අහන්නේ. අන්න එතකොට අපි ලියන්න ඕනේ පළවෙනි පේජේ කොහොමද? පළවෙනි පේජේ ලියනවා මොකද්ද? Z R x සමානයි 60යි සමාන්තරාසයේ සම්මුඛ කෝණ. P R S සමානයි අංශක 60යි මොකද්ද? ප්‍රතිමුඛ කෝණ. QPS සමානයි අංශක 60යි සමාන්තරාසයේ සම්මුඛ කෝණ. දැන් ඒක ඒ පියවර තුනෙන්ම ලියන්න ඕනේ වගේ අවස්ථාවක. දැන් මම බලාපොරොත්තු වෙන්නේ මේ පාඩම උගන්වනකොට ඔයාලට මේ සිද්ධාන්ත ටික කියලා දෙන්න. අපි දැන් උදාහරණයක් වශයෙන් දැන් ඒ සාමාන්‍ය පෙළ ළමයින්ට පේපර් සාකච්ඡා කරනකොට ඕම තමයි ඔයා අර උදාහරණ ප්‍රශ්න විදිහටමයි කරන්නේ. නමුත් මෙතන සිද්ධාන්ත සාකච්ඡා කරනකොට දැන් අපිට සිද්ධ වෙනවා මේ ඒ විභාග ප්‍රශ්නෙට අහන විදිහට උත්තර දෙන්න. අහන විදිහට උත්තර දෙන්න ඕනේ. අපි කියමු විභාග ප්‍රශ්න තියෙන්නේ මේක විතරයි. මේක විතරක් තුනට අර මම කියපු පියවර තුන ලියන්න. අපි කියමු විභාග ප්‍රශ්න මේ රූප සටහන දීලා මේ ප්‍රශ්න දෙකම අහන්න. දෙකම ඇහුවනම් ඔයා මේකට 3 සෙන්ටිමීටර මේකට 60 සෙන්ටිමීටර දැම්මාම ඇති. මොකද ලකුණු දෙකයි හම්බෙන්නේ උත්තර දෙකට. කෙටි පේපර් එකේ ලකුණු දෙකයි හම්බෙන්නේ. හැබැයි රචනා පේපර් එක අපි විස්තරාත්මකව හැම දෙයක්ම ලියන්න. දැන් ඊළඟ එකේ අහනවා මේකේ P තුන්වෙනි එක P Q R වල අගය.
PQR මෙන්න මේ කෝණය අගේ අහන්න. දැන් අපිට සිද්ධ වෙනවා අන්න දැන් මොකද කරන්නේ? මේ දෙකේ එකතුව මේ බලන්න සමාන්තරාශක දැන් මේ මෙහෙමනේ සමාන්තරාශයන්ට තියෙන්නේ. මේ පාදයයි සමාන්තරයි. මේක 60යි. මේක අහන්න. දැන් මොකද මේ මිත්‍ර කෝණ? මිත්‍ර කෝණ පරිපූරක වෙනවා. දැන් වරහන් ඇතුලේ දාන්න ඕනේ නේද? දැන් මෙතන අපි ගත්තොත් එහෙම ඒ විදිහට හදනවා නම් අපි කරන්නේ කොහොමද? මේ කෝණය සමානයි 60යි සමානයි 180යි. හරිද? මේ කෝණය 60යි මේකනේ හොයන්න තියෙන්නේ PQR නේ හොයන්න තියෙන්නේ PQR දාන 60 සමානයි 180යි. අන්න ආයෙසරය ලියනවා PQR සමානයි 180න් 60ක් අඩු කරනවා උත්තරේ කියද 120යි. මේ තමයි 120යි. එතකොට දැන් මෙන්න මෙහෙම හදන්න ඕනේ විභාගේ ප්‍රශ්නේ අනුව. හරිද? දැන් අපි ඒ කිටි පේපර් එකේ ප්‍රශ්න කොහොමද දෙන්නේ? ඒ දෙන විදිහට අපි විභාග ප්‍රශ්න කොහොමද සාකච්ඡා කරන්නේ කියන එක අනිවාර්යයෙන්ම 11 වසරේ දෙවෙනි වාරයෙන් පස්සේ ඕනම ඉස්කෝලේක ඕනම ටීචර් කෙනෙක් සර් කෙනෙක් කරනවා වෙනවා. පේපර් ක්ලාස් කියලා කරනවානේ. ඊට අමතරව ටියුෂන් කරන ගුරුවරුත් රිවිෂන් කියලා කරන්නේ පුතේ. පේපර් කරලා කරනවා. එතකොට ඔයාලට මේ දැනුම තියාගත්තට පස්සේ විභාග කිට්ටු වෙනකොට ඒ පේපර් එක අනුව කොහොමද අපි ගානට සෙට් වෙන්නේ වෙන ගාන හදන්නේ කොහොමද කියලා පොඩි පොයින්ට් ඒ විභාග කිට්ටු වලදී කියලා දෙයි. පැහැදිලි නේද? දැන් මෙහෙම හදන්නත් පුළුවන්. දැන් මෙහෙමනේ හදන්න වෙන්නේ එතකොට. මේ දෙක එකතු මෙතන දාන මිත්‍ර කෝණ කියන. මිත්‍ර කෝණ. හරිද? මෙතන මිත්‍ර කෝණ. හරිද? මෙතන එතකොට මේ කෝණය 180ක් අඩු කරා 60යි. 180න් 60ක් අඩු කරා 120යි. මේ දෙක එකතු 180. මෙහෙම තමයි හදන්නේ. පුතාලට තේරුණාද වැඩේ? තේරුණා නේද? සර් ඔව් පුතේ. මේ සර් ඔක QR සර් සමාන්තර නැහැ නේද? මොකද්ද? එහෙම වෙනෝනේ. සමාන්තරයි. සමාන්තරයි පුතේ. ඇයි මෙන්න මේ බලන්න මේ මෙතන හීස් එකක් තියෙනවනේ. මෙතන හීස් එකක් තියෙනවනේ. මේ හීස් එක කියන්නේ මේ රේඛාව. හරිද? දැන් මෙතන දානවයි කියලා කියන්නේ මෙතනක් තියෙනවා මෙතන දැන් අපි කියමු මේ රේඛාව දිග රේඛාව. මෙතන දානවයි කියන්නේ මේ රේඛාව සමාන්තරයි කියන්නේ. එතන මෙතන දාලා තියෙනවා. මෙතන දාලා කියන්නේ මේ රේඛාව සමාන්තරයි. තේරුණාද පුතාට? ඔව් සර්. ඔව් සර්. හරියට. දැන් එහෙනම් යන්න පස්වෙනි ගානට ඉක්මනට පස්වෙනි ගාන හදන්න. පස්වෙනි ගාන හදන්න මම රූපසටහන හදන්න. ඒක නම් අමාරුයි සර්. නේද පුතේ? පස්වෙනි ඒක ගාන අමාරුයි හදන්න. සර්. හරි අපි බලමු. වැරදියට හරි හදන්න ඉතින් try එකක් දෙන්න. ඕක දෙවෙනි පේපර් එකේ දැන් 4 වෙනි ඒ කියන්නේ 16 දෙක අභ්‍යාස කරනකොට අමාරුයි කියන්නේ. මේක අමාරු නම් දැන් මම නේ. L M හදුවස හැදුවද? හොඳයි. ඔන්න මේ තියෙන්නේ මේකත් සමාන්තර රාශියක් නේ. මේ පාදෙට සමාන්තරයි මේ පාදෙට සමාන්තරයි සමාන්තර රාශියක්. මේ විකර්ණ මෙන්න විකර්ණ. හරිනේ? මෙතන දෙනවා 35යි. මෙතන දෙනවා B. මෙතන දෙනවා D. මෙතන C. මෙතන 40යි මෙතන A. හරි නේද මම ලිව්වා? මෙතන 57යි. මෙතන 57යි. අපේ ගානකට A B C D වල උත්තරේ දාන්නේ. A B C D පස්වෙනි ගාන. ඒ කියන්නේ මොකද්ද? මේ බලන්න මොන මම අඳිනවා බලාගෙන ඉන්න. ජ්‍යාමිතිය 9. මං කොහොනේ 10 වසරෙන් පල්ලෙහා ගානක් එන්න පුළුවන් කියලා මෙන්න ජ්‍යාමිතිය මේ. මේ බලන්න ඉස්සෙත් දකුණක් වගේ එකක් තියෙනවා පේනවද බලන්නකෝ. මෙන්න මේවා මේම. පේනවද නැද්ද? මෙතන සිම්පල් නේ. එහෙනම් A සමානයි කීයද? 35යි ඒකාන්තර කෝණ. හරිද? ඒකාන්තර කෝණ. හැබැයි ඒකාන්තර කෝණ කියන්නේ නම විතරක් ලියන්නේ අර ප්‍රශ්න උත්තරේ විදියට. දැන් මේක ඒකාන්තර කෝණ දෙක සමාන වෙන්නේ මොන හින්දාද? මේ රේඛාවයි මේකේ රේඛාව සමාන්තරින්ද. මෙතෙන්ට ලියන්නේ මොකද? KN සමාන්තරයි
එල්ලෙන් එහෙම කියලා දෙන්න කියව ගොඩාක් ජ්‍යාමිති කියලා දෙන්න වෙනවා. ඒක මහා කියන්නේ ජ්‍යාමිති ඉගෙනගෙන 11 වසරේ අවසාන වාරෙ විතර එනකොට පදන් වෙලා එන්නේ. එතකොට තමයි ඔය හොඳටම විභාගෙට අපිට ටාගට් කරලා ගණන් හදාන්න පුළුවන්. දැන් මේක ලියනවා නම් මෙහෙම ඒකාන්තර කෝණේ ලියන්නත් බෑ එහෙම. ඇයි ඒ? ඒකාන්තර කෝණ සමාන වෙන්නේ රේඛා දෙක සමාන්තර වුණොත් විතරයි. එහෙනම් අපිට ලියනවා මොකද්ද? KN සමාන්තරයි LN කියලා ලියන්න ඕනේ වරහන් ඇතුලේ. ඒකාන්තර කෝණ මෙන්න මේ රේඛා දෙක සමාන්තර හින්දා තමයි මෙතන 35 වෙන්නේ. හරිද? එතන 35 වෙන්නේ. දැන් ඊළඟට B වෙලාදී. කො B මම B අදිනවා මෙන්න මෙහෙම. දැන් මෙතන මේ බලන්නකො B තියෙන මෙන්න මේ කෝණෙනේ. දැන් මෙන්න මෙහෙම රේඛා දෙකක් තියෙනවා. මෙන්න මෙහෙම. මේ බලන්නකො මේ රේඛාවයි සමාන්තරයි. එහෙමද? වැරදුනා. මෙහෙම රේඛා දෙක තියෙනවා මෙන්න මෙහෙම තියෙන්නේ. මෙන්න මෙහෙම තියෙන්නේ. මේ රේඛා දෙක සමාන්තරයි. මෙන්න මෙතන B තියෙන්නේ. හරිද? මේක දෙනවා 40යි කියලා. මේක 40යි. 40යි සර්. ඔව් එහෙනම් මේ කෝණයක් තියෙන B කෝණය කීයද 40යි. B කෝණය කීයද පුතේ? 40යි. B 40යි. ඔන්න මල්ලි අංශක 40යි. අංශක 40යි. ඔන්න එතනත් ලියන්නවා ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ අමතරව ලියන්න පුළුවන් මොකද මේ රේඛාව දෙක. LK සමාන්තරයි NM MN. ඔව් සර්. ඔබ ලියන්න පුළුවන්. දර්ශකත්වය. ලියාගෙන යන්කෝ එහෙනම්. මම ටිකක් බර කරේ නෑ එකපාරටම බර කරන් පස්සේ ඔයාලට ජාමිති එපානේ ඉඳලා. දැන් ඉල්ලන්නේ ඉඳ එහෙම දීගෙන මෙයා. නේද? ඉල්ලන්නේ කියන්නේ ළමයි ආසයි කියන එකනේ ජාමිතියට. හරි. ඊළඟට මොකද්ද? ඊළඟට මොකක්ද දාන්නේ A B C. C කොහෙද තියෙන්නේ? මෙතන C. මෙන්න C. දැන් මොකද එතන වෙන්නේ? මෙන්න සමාන්තර රේඛාව. මෙන්න අනිත් රේඛාව. මෙන්න මේ රේඛාව ඊළඟ රේඛාව. 57යි සර්. ඒකලා මේ උත්තරේ කියන 57යි කියලා. මෙතන 57යි C කියන්නේ 57යි. අන්න C එනවා 57යි. ඒකත් ඒකාන්තර කෝණ හේතුව අරකමයිනේ. LK සමාන්තරයි MN. ඒ රේඛා දෙකමනේ. ඒ රේඛා දෙකෙන් ඉස්සෙල් එක මෙහෙම රේඛාවක් දුන්නා. තීරයක් රේඛාව මෙහෙම දුන්නා. දැන් මෙහෙම තියෙන්නේ. දැන් එහෙම තියෙන්නේ. අවසාන එක මොකද්ද තියෙන්නේ? අවසාන එක තියෙන්නේ D. D කියන්නේ මෙතනනේ. දැන් C හොයාගත්තා. C කීයේ? C කීයද මෙතන? C හොයාගත්තා. C 57යි. 57යි. අංශක 123යි. 57යි. මෙතන කීයද තියෙන්නේ? මෙතන A හොයාගත්ත 35යි නේ. 35. දැන් අපිට මෙහෙම කරන්න පුළුවන් ඕන. දැන් මෙන්න මෙහෙම කරන්න පුළුවන්. මේ රේඛාව සමාන්තර මෙන්න හරස් රේඛාව මේ කෝණය 40කුයි 35කුයි. මේ කෝණය 57යි P 57යි D. මේ පැත්තෙන් ගන්නත් පුළුවන් නේද? මේ පැත්තෙන් ගන්නත් පුළුවන්. නැත්නම් මේ D එක මෙතෙන්ට දාලා එහෙම ගන්නත් පුළුවන්. ඒ මේ රේඛාව මේ විතර ඒකාන්තර විතරත් ඒකාන්තර වෙනවනේ. එතකොට සමාන වෙනවනේ. ඕන මෙහෙම ගන්නත් පුළුවන්. හදන ක්‍රම ගොඩයි. හැබැයි මොන ක්‍රමෙන් හැදුවත් ඒකාන්තර කෝණ, මිත්‍ර කෝණ, ඔය සමාන්තර රේඛා කියන සංකල්ප වලින් තමයි පුතේ ගන්න හදන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මෙන්න මේ සම්පූර්ණ කෝණය මේ සම්පූර්ණ කෝණය කියනවා. මේ D එකතු කරනවා 57. D ට 57ක් එකතු කරා 123යි. ඔව් 40 එකතු කිරීම 35යි ඔක්කොම 180යි නේ. ඒ කියන්නේ මේ කෝණය D එකතු කිරීම 57යි. මේ කෝණය 40 එකතු කිරීම 35යි. මේ කෝණ දෙකේම එකතුව කීයක් වෙනවද? 180යි. ඒකට කියනවා මිත්‍ර කෝණ කියලා. මිත්‍ර කෝණ පරිපූර්ණකයි. මිත්‍ර කෝණ. අංශක 40. ඔව් එතකොට KN සමාන්තරයි LM. ආයි බලා ගන්න පුතේ ඕනනම්. මේ බලන්න. දැන් මෙන්න මේ කෝණය, මේ තියෙන කෝණය බලන්නකො මෙන්න මෙතන කෝණය. මේ කෝණය බලන්නකො. එතකොට මෙන්න මේ කෝණයයි, මෙන්න මේ කෝණයයි මෙන්න මේ සමාන්තර රේඛාවෙත් මෙතන කැපෙන තීරයක් රේඛාවෙන් හැදෙන කෝණ දෙක නෙමෙයි. මෙන්න මේ කෝණ දෙක මේ කෝණයයි මිත්‍ර කෝණ. ඒතර මේ කෝණය කියන්නේ D ධන 57යි. මේ කෝණය කියන්නේ 40 ධන 35යි.
එතකොට මේ කෝණ දෙකේම එකතුව 180යි. හේතුව මිත්‍ර කෝණ. හේතුව මොකද? මිත්‍ර කෝණ. මේ රේඛාව KN රේඛාව, මේ රේඛාව LM රේඛාව. මේ රේඛා දෙක සමාන්තරයි. එතන D දන මේ ටික ඔක්කොම එකතු කරන්නකෝ. 5යි 0.5යි මෙතන 7ක් එකතු කරොත් කීයද? 12යි. 12යි එකක් ඉතිරි. මෙතන 3යි 4යි 7යි 7යි 5යි 12යි 13යි නේද? 13යි නේද? 180. එතකොට D සමාන වෙනවා 182ක් අඩු කරන්න. කීයේ? 10න් 2ක් 8යි. එතන දැන් 7 තියෙන්නේ 7න් 3ක් 4යි. අංශක 48යි. අංශක 48යි. හරි ලියා ගන්න කාට හරි තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් ටක් ගාලා කියන්න. කාට තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් ටක් ගාලා කියන්න. සර් ඔව් සර් B කොටස ආයෙත් කියලා දෙන්නකෝ. B එකද? ඔව් සර් D D ද B ද? අවසානයේද? D අවසානයේ. B කොටස. ඔව් අවසානයේ පොඩ්ඩක් කියන්න. දැන් මෙතන අපි ගත්තොත් එහෙම මේ බලන්නකෝ මෙන්න මේ රේඛාව මේ රේඛාව මේ තියෙන්නේ. මේ රේඛාව මේ තියෙන්නේ. හරිනේ? මෙහෙම ගියාපු හරස් රේඛාව තමයි මේ තියෙන්නේ. ඒතර මෙන්න මේ කෝණ දෙකේ එකතුව මොකක් වෙනවද? 180ක් වෙනවා. ඒ කියන්නේ මේ කෝණයයි මිත්‍ර කෝණ මේ සමාන්තර රේඛා දෙක අතර තීරයක් රේඛාවෙන් එකම පැත්ත මිත්‍ර කෝණ. මේ කෝණය කියන්නේ 57 ධන D මේ D ධන 57. මේ කෝණය කියන්නේ 40 ධන 35 මේ 40 ධන 35. මේ ටික ඔක්කොම එකතු කරොත් මේ කෝණ දෙක ඔක්කොම එකතු කරොත් 180ට සමානයි. එතකොට මෙතන D ධන මේ ඔක්කොම එකතු කරොත් 132යි. එතකොට D සමානයි 180ෙන් 132ක් අඩු කරනවා. D සමානයි 48යි. පුතේ මේ mn කියලා mn නෙමෙයි මෙතන තියෙන්නේ k මේ බලන්නකෝ මේ පාදේ මොකද්ද මේ දැන් මේ මෙතන ඉන්න k එන්නේ මේ පාදේ මෙතන k එන්නේ මේ පාදේ k එන්නේ මෙතන k එන්නේ එතන මේ පාදේ කියන්නේ l එන්නේ l එන්නේ මේක l එන්නේ එතකොට මේ රේඛා දෙක සමාන්තර වුණොත් තමයි මේක අනුරූප කෝණ මිත්‍ර කෝණ පරිපූර්ණක වෙන්නේ මිත්‍ර කෝණ පරිපූර්ණක වෙන්නේ හයවෙනි ගාන ඇඳ ගන්න දැන් ඇඳ ගන්න නෙමෙයි හයවෙනි ගාන හදන්න මම බෝඩ් එක අඳිනකම් තා මේ ගාන මොකක් ප්‍රශ්නයක් තියෙනවද කාට හරි මට තියෙන ප්‍රශ්නයක් කියන්න කියන්න පුතේ මේ D එක පොඩ්ඩක් කියලා දෙන්නකෝ ආයි D එක D හොය නැහැ ඔයාලා අනිත් පැත්තේ තක අනිත් ගාන හදන්න මෙතන මේ පුතේ මෙතනනේ D තියෙන්නේ එතකොට ආයෙ බලන්න මේ D කියලා කියන්නේ මෙන්න මෙතන තමයි D තියෙන්නේ මෙතන 57 ධන D මෙතන D මෙතන 57 මෙතන 40 ධන 35 ඉතින් මේ කෝණයයි දෙකේම එකතු 180යි මිත්‍ර කෝණනේ මම කිව්වේ සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවක් කියව මිත්‍ර කෝණ පරිපූර්ණ කරනවා එතකොට D ධන 57 එකතු කිරීම 40 ධන 35 සමානයි 180 අද D සමාන මම මේක වරහන් ඇතුළේ ලිව්වා ඒක දැන් මැකුවනේ ආයේ මේ ටික ඔක්කොම එකතු කරොත් මේ 5යි 7යි මෙතන 12න් දෙක එකක් ඉතිරි මෙතන 3යි 4යි 7යි 7යි 5යි 12යි 12යි 1යි 13යි එතකොට 180යි එතකොට එනවා D සමාන වෙනවා 180ෙන් අඩු කරනවා 132ක් මෙයා අඩු කරනවා අන්න D සමානයි මෙතන බිංදුවනේ 10න් දෙකක් 8යි 7න් 3ක් 4යි 48යි දැන් හරිද හරි සර් හරි පුතේ දැන් 6 වෙනි ගානයි 7 වෙනි ගානයි හදන්න
මම 6 වෙනි ගානේ රූප සටහන අන්දේකා. සයිල් කෑ ගහන්න නැතුව යන්න. බලන්න පුතේ මම දැන් ඔයාලට දාලා තියෙනවා මේ සංකේත. ඔයාලා බලන්න රූප සටහනේ මෙතන 60යි. මෙතන 50යි. මේ පස්වෙනි ගානනේ. පස්වෙනි ගාන. මෙන්න මේ කෝණය x. මේ කෝණය y. මේ කෝණය z. මෙන්න මේ කෝණය අංශක 90යි කියලා දීලා තියෙනවා. සර් 6 වෙනි ගාන. 6 වෙනි ගාන. ඔව් 6 වෙනි ගාන. 6 වෙනි ගාන. එතකොට දැන් ආයෙ බලන්න දත්තයන් ටික දන්නා දේ බලන්න. දීලා තියෙන ටික බලන්න. මම මේ බෝඩ් එක ඉස්තුරු කරගන්න මේ පැත්තට ටිකක් පොඩියට ඇන්දේ. හරිද? දැන් බලන්න මෙතන මේ කෝණය x මේ කෝණය y මේ කෝණය z y x y z හොයන්න තියෙන්නේ. හරිද? අපිට දීලා තියෙන දත්තයක් හැටියට මෙන්න මේ කෝණය 60යි. මේක 90යි. මේක 50යි. ඊට අමතරව කියලා තියෙනවා මේකේ සමාන්තර ආශ්‍ර දෙකක් තියෙන්නේ. මොනවද සමාන්තර ආශ්‍ර? මෙතන තියෙනවා A B C D එක සමාන්තර ආශ්‍රයක්. හරිද? අනිත් එක මොකක්ද තියෙන්නේ? EF දාලා දෙන්න මෙතන EF මතක තියාගන්න වරද්ද ගන්න එපා. ඔය කෝණයක් ඇතුලේ තියෙන අංශක ගාන සිම්පල් ලකුරකින් දාන්න. එතකොට මේ ශීර්ෂයක් නම් කරන එක මේ පාදයක පාද නම් කරන්න අපි භාවිතා කරන්නේ කැපිටල් ලකුරු. දැන් එතකොට මෙතනදී මේ F කියලා කියන්නේ මේ ශීර්ෂය මේ. එතකොට මේ තියෙන්නේ මෙන්න මේ ශීර්ෂය තමයි මේ E කියලා කියන්නේ. ඒ කියන්නේ මේ EF කියන පාදය. මේ DC කියන පාදය. මෙතනින් DE කියන මේ පාදය CF කියන පාදය. මේ XY Z කියලා දාලා තියෙන කෝණවල අගයන්. අංශක ගාන ඒ දාලා තියෙන්නේ. X කියන්නේ කීයද? Y කියන්නේ කීයද? Z කියන්නේ කීයද කියලා තමයි මේ අහන්නේ. දැන් බලමු අපි මේ 90 පළවෙනි එක X අපි හොයාගන්න බලමු X වලගේ. කොහොමද X වලගේ හොයන්නේ? දැන් ඔයාලට මම එක සැරේකුත් කිව්වා මෙන්න මේ වගේ සමාන්තර රාශියක් ගත්තොත් උතර බලාගන්න පුතේ. x 120යි සර් x 120යි මෙන්න මේ සමාන්තර රාශිය ඇන්දි 120යි. ඔව් මෙතන X උත්තරේ හරි කියනවා. උත්තරේ හරි මම අර දන්නේ නැති ළමයට ඉල්ල දෙන්න. අපිට පුළුවන් 160ක් අඩු කරන්නත් පුළුවන්. නැත්නම් මේ කෝණ දෙක එකතුව 180යි මෙතන මිත්‍ර කෝණ කියලා ලියන්නත් පුළුවන්. මිත්‍ර කෝණ ලියලා අර මේ රේඛා දෙක සමාන්තරයි කියලා ලියන්න. මිත්‍ර කෝණ. මම මිත්‍ර කෝණ කියලා කෙටියෙන් දාන්න මට බෝඩ් එකේ ඉඳ නැති හින්දා ඔයාලට මම කො මේ ඕන මේ පාද දෙකක් දාන්න පුළුවන් කියලා. DE පාදේ සමාන්තරයි CF පාදේ. එතන දාන්න DE පාදයේ සමාන්තරයි
CF පාදය. හරිනේ? එහෙමනේ දාන්නේ. දැන් එතකොට මෙන්න මේක සමීකරණය සුළු කරොත් අපිට එනවා x සමානයි 180 න් අඩු කරනවා x සමානයි 180 න් අඩු කරනවා 60. එතකොට අර පුතාගේ උත්තරේ 120යි. නැත්නම් අපිට ගෙලින්ම x සමානයි 120යි කියලා අර හේතුව ලිව්වනම් ඒත් හරියි. හේතුව ලිව්වනම් ඒත් හරියි. හරිද? ගෙලින්ම අංශක 120යි කියලා ලියනවා. මිත්‍ර කෝණ පරිපූර්ණක ඉඳ කියලා ලිව්වන් පස්සේ දන්නවා කතන්දරේ මොකක්ද කියලා. ඊළඟට අපි බලමු y. දැන් පුතේ බලන්නකො දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මෙතන මෙන්න මේ කෝණයට මම කෝණේ අගයක් දාගන්නම්. මෙන්න මේ කෝණයට අගයක්. මෙතන e තියෙන්නේ හොඳ. මෙතන e තියෙන්නේ. මෙතන මේ අභ්‍යන්තර මෙතන කෝණේ කියන්නේ මේ වගේමයි. මේ විදියටම අපි ගත්තොත් එහෙම මේක සමාන්තර රේඛා දෙකක් නේ. එතකොට මේක 50 නම් මෙන්න මේ කෝණයට අපිට දාගන්න පුළුවන් කීයද? 130යි. එයි මෙතන 130යි. එයි මිත්‍ර කෝණනේ. මිත්‍ර කෝණ සමාන්තර ආශ්‍රයක මෙන්න මේ මිත්‍ර කෝණ පරිපූර්ණ වෙන්නේ. දැන් අපි දන්නවා මේ ලක්ෂයක් වටා කෝණයගේ කීයද? ලක්ෂයක් වටා කෝණයගේ කීයද? x දන්නෝ කීයද? 120. දැන් අපි දන්නේ නැත්තේ y නේ. මොන y දන්නේ නැහැ. මේ x හොයාගත්ත 120යි. දැන් මෙන්න මේ පැත්තේ කෝණය 130යි. එතකොට ලක්ෂයක් වටා මේ කෝණයගේ කීයද? 360යි. ලක්ෂයක් වටා කෝණයගේ කීයද පුතේ? 360යි. අපි ලක්ෂයක් ගත්තොත් මෙහෙම මේ ලක්ෂයක් වටා මේ කෝණයේ සම්පූර්ණ අගය කීයක් වෙනවද? අංශක 360යි. එතකොට ඒ වගේ දැන් බලන්නකො මෙන්න මෙතන 50 නම් මෙතන 130යි කියලා අපිට දාගන්න පුළුවන් රූප සටහනෙම දාගන්න පුළුවන්. දැන් සාමාන්‍ය පෙළ කිටි පේපර් එකේ අදකොට එහෙම දාගන්නවා අපි රූප සටහනේ ඒ ගාන. x එක අපි හොයාගත්ත 120යි. y දන්නේ නැහැ. එතකොට මේ ලක්ෂයක් ගත්තොත් මේ ලක්ෂය වටා තියෙන කෝණයේ අගය. මේ ලක්ෂය වටා තියෙන කෝණයේ අගය අංශක 360. මේ තුනම එකතු කරොත් 360ට සමාන වෙනවා. හරිද? එතකොට අපි දන්නවා y ධන මේ දෙක එකතු බලන්න බිඳුවයි. මෙතන 3යි 2යි 5යි. මෙතන 1යි 1යි 2යි. මෙතන 360යි. එතන y සමාන වෙනවා 360න් අඩු කරන පුතේ මේ 250 නේ. 360න් අඩු කරනවා කීයද? 250. 360න් 250ක් අඩු කරනවා. දැන් මෙතන බිඳුවයි 6න් 5ක් 1යි 3න් 2ක් 1යි. එතකොට y වලාගේ අංශක කීයද? y වලාගේ අංශක කීයද? 110යි. උදාහරණයක් ගත්ත හැටි තේරුණාද? මම z වලාගේට යන කලින් y වලාගේ ගත්ත හැටි තේරුණාද? සර් අතන අංශක 30 ගත්තේ කොහොමද? අංශක 130. එන්න මෙතන ඒක ගත්තේ කොහමද සර්? මෙතන නේද කියන්නේ? මෙන්න මෙතන ආගේ නේද? ඔව් සර්. එතකොට මේ බලන්න පුතේ මේක සමාන රාශියක් නේ. මෙතන 50. 50 නම් මේ කෝණය කීයද? මේ කෝණ දෙක එකතු 180ට මිත්‍රලා ගෙනගත්ත මිත්‍ර කෝණ. එතකොට මෙතන මිත්‍ර කෝණ කියන්නේ 180න් 50ක් අඩු කරන්නකො. එතකොට 130යි. මෙතන එන්නේ 130යි. මෙතන ඉන්නේ 130යි. එතකොට මෙතන x එකතු කිරීම 130 එකතු කිරීම y වලාගේ ඉන්නේ 360 වෙන්නේ. අපි x වෙනකොට 120 දාගත්තනේ. ඒ හොයාගත්තා ඉන්නේ. දැන් තේරුණාද? දැන් තේරුණාද? ඈ? ඔව්. තේරුණාද? ඔව් සර්. දැන් අපි ගත්තොත් එහෙනම් මම නැවත රූප සටහන පොඩ්ඩක් අලුත් කරගන්න මෙතන මේ මම ගොඩක් අන්දින්ද ඔයාලට පේන්නේ නැති හින්දා මෙන්න මෙතනනේ y තිබුණේ. මෙතන y තිබුණේ. මෙතන 130යි කියලා අපි ගත්තා. මෙතන 120යි කියලා ගත්තා. මෙන්න මෙතන ඉස්සර් 30යිද සර් ඉස්සර් මෙන්න මේ කෝණය කියන්නේ. ඔව් 30යිද? ඔව් 30යි නේද? දැන් මේක සමාන්තර රාශියක් ඉන්න මෙතන 60 නම් මෙන්න මේ කෝණය 60යි. ඒ කියන්නේ මෙන්න මෙහෙමනේ තියෙන්නේ. මෙන්න මෙතන z මෙතන 60යි. මේක අංශක 90යි. දැන් අපි දන්නවා මෙතන 60 නම් සමාන්තර රාශික සම්මුඛ කෝණ සමානයි මෙතන 60යි. මේක z කියලා දාලා තියෙනවා. එතකොට මේ z දෙක හරි 60යි එකතු කරොත් මේ කොටුවක් දාලා තියෙන මේ අංශක 90යි කියලා
පෙන්නලා තියෙන්නේ. මේ කොටුවක් දාලා තියෙන අංශ ගන්න තමයි. එතකොට අපි දන්නවා මොකද Z හොයාගන්නේ කොහොමද එතකොට? Z එකතු කිරීම 60 සමාන වෙනවා අංශක 90යිනේ. මේ වරහාට ඕනම් දත්තය කියලා දාන්න පුළුවන්. ඇයි? අංශක 90 කියලා දීලා තියෙනවා. අනේ Z සමානයි 90න් 60ක් අඩු කරා Z සමානයි 30යි. Z සමානයි 30යි. ඒක නම් තේරෙන්නේ නැති නේද? ඔව් සර්. හරි ඊළඟ ඔය අභ්‍යාසයේ අවසාන ගාන බලන්න පුතේ. 7 වෙනි ගාන. අභ්‍යාසයේ අවසාන ගාන. සර් ඔව් කියන්න. සර් ඔව් කියන්න. 6 පළවෙනි එක හැදුවේ නෑ සර් 6 6 පළවෙනි එක හැදුවේ නෑ. නෑ සර් ඔය දෙවෙනි කොටස DC වල දිග නේද අහන්නේ? DC දිගද? අපෝ නෑ සර් එහෙනම් DC සර් DC DC දිගට පාදවලට සමාන පාද දෙක DC දිගට සමාන්තර පාද දෙකක් ලියන්න. ගොඩක් ඒක මගේ අරනේ. අපට බලන්න. මෙන්න මේ DC පාද AB. DC පාදයට සමාන්තර පාද දෙකක් ලියන්න. DC පාදට සමාන්තරයි මෙයා මේ. AB and EF. ඔව් මෙතන EF AB එකක්. and EF. අනිත් එක AB. එකක් මොකක්ද? ABEF ඔව්. EF EF එකක් තියෙන මෙතන E අපරෝනේ තිබුණේ. EF එකයි AB EF. එකයි. AB ඔව්. නැත්නම් EF සහ AB කියලා දාන්න. උත්තරේ. මේක පළවෙනි එකට උත්තරේ. ඒක මගේ අරගෙන. දැන් අවසාන ගාන බලන්න. වෙසක් මාස බෞද්ධ කොටි දාන. මේ උඩාගෙන ඉන්නේ සර්. බලන්න පුතේ මේ අවසාන ගාන 7 වෙනි ගාන බෝඩ් එක පේන්නේ නැහැ. පේන්නේ දැන් හරි සර්. පේනවා සර්. ඔව් සමහර වෙලාවට මේ සිග්නල් නැතුවත් ළමයින්ට පේන්නේ නැති වෙන්නේ නැති සමහර වෙලාවට මෙතන අපේ ජනේලයක් තියෙන ජනේලෙන් සමහරට හිරිවැලිය සැරෙන් සැරේ එහාට මෙහාට වෙන හින්දා එහෙමත් පොඩි එකක් වෙනවා ඇති මේ අපාල්ක මේ මයික් ඔන් කරන් ඉන්න නිසා මේ වෙන්නේ. ඔව් දැන් මයික් ඔෆ් කරන්න Sir, link මොනවද sir link? Sir chat එකට දාන link මොනවද? නෑ පුතේ දැන් අර ගිය සතියේ ළමයි මගේ ටෙලිෆෝන් නම්බරේ ඉල්ලනවා ඉවරයක් නෑ මේ මැසේජ් ආව ගොඩක්. එතකොට ওই ටෙලිෆෝන් නම්බරේ දීලා
ඔයාලා කතා කරන්න ගත්තන් පස්සේ මගේ වැඩ කරගන්න වෙන්නේ නැහැ ඉස්කෝලේ වැඩයි ඔක්කොම වැඩ කරගන්න වෙන්නේ නැහැ ඒකට උත්තර දෙන්න කියොත් ඒ නිසා මම අර chat එකට පොඩි link එකක් දැම්මා අවශ්‍ය කට්ටිය ඒකට group එකට සම්බන්ධ වෙන්න පුළුවන් ඒක group එකේනේ ඉන්නේ එතකොට ඔයාලගේ 10 වසර group එකේ ළමයෙකුට මොනවා හරි දෙයක් මට කෝල් කරලා අහන්න ඕනේ එතකොට මැසේජ් එකක් දාලා අහන්න පුළුවන් නේ පහුවෙලා මේ ක්ලාස් එක ඉවර වුණාට පස්සේ හරි වෙන දවසක හරි අනිත් එක ඒකට මම ඒක දැම්මේ ඔයාලා group එකට සම්බන්ධ වෙන්න ඕනේ නම් ඕන කට්ටිය ඒ link එක මේ ඔබන්න පොඩ්ඩක්. එතකොට මෙහෙද මේ සම්බන්ධ වෙයි. අනිත් එක තමයි පුතේ මේක බදාද තියෙන පන්තියේ පුතේ මම මේ පොය දවසේ ඉඳන් මේ අද දිනේ දාගත්තේ ලබන සතියේ බදාද 3 ඉඳන් 5 වෙනකම් පන්තිය තියෙන්නේ හැමදාම. හරි නේද? මේ අර පොය දවස් වැටුණා හින්දා මම සිකුරාදට මේ වෙනස් කරගත්තේ. ඒ link එක දාන්න සර් මේ group එකටද? නෑ මේ link එක ඔයා ඔබන්න. එතකොට මේ ඔයා මගේ group එකට මේ add වෙනවා. ඔව් සර් add වුණා. ඔව් අපේ දැන් මගේ WhatsApp group එකේ ඔයා ඉන්නවා එතකොට. එතකොට සර් ඒකටද දාන්නේ සර් පන්ති තියෙනකොට link. ඒකටත් මම දාන්නම්. ඒකටත් දාන්නම් විදුහල්පතියකට මම ඒක දැම්මේ මේ link එක දාන්නේ නෙමෙයි ඇත්තටම. අර ළමයි ප්‍රශ්න අහපු හින්දා ටෙලිෆෝන් නම්බරෙත් ඉල්ලපු හින්දා මට ඔකට කතා කරන්න වෙලාවක් නැති හින්දා ළමයෙක් එතකොට මැසේජ් එකක් දාලා තියයිනේ. එතකොට මට ඒකට උත්තරයක් දෙන්න පුළුවන් වුණොත් උත්තර දී ගන්න පුළුවන් නේ පස්සේ හරි. ඒකයි මම ඒක කරේ. හොඳද? ඔයාලා ලබන අවුරුද්දේ විභාග ලියන්නේ ගොඩක් කාලයක් එතකොට මගෙන් උදව් ගන්න පුළුවන් වෙයිනේ. ඒක ඔව් අනිත් එක තමයි මේක මේ ඊට කරන්න ඇබිතේ අපි ඊළඟ ගානට යමු නේද අපරාධනේ කාලේ මේ ක්ලාස් එක ෆ්‍රීද කරන්නේ ඒ පුතේ මම මේ කොරෝනා දැන් මම මේ ඇත්තටම ක්ලාස් කරන්නේ නැහැ මට ක්ලාස් කරන්න වෙලාවකුත් නැහැ ඉස්සර නම් මම ක්ලාස් කරා මේ මෑතක් යනකම් අවුරුදු 4-5ක් තමයි නවත්තලා මම දැන් ක්ලාස් කරන්නේ නැහැ පුතේ ඉස්කෝලේ වැඩයි එතකොට විදුහල්පති කෙනෙක් නේ දැන් ඒ නිසා මම ඔයාලට දෙමව්පියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඒ වගේම මගෙන් ඉගෙනගත්ත ගුරුවරු දැන් ඔයාලට උගන්වන ගුරුවරු ගොඩාක් මගෙන් ඉගෙනගත්ත කට්ටිය මේ ඉස්කෝලවල ඉන්නවා. එතකොට ඒ කට්ටියගේ ඉල්ලීමටයි විදුහල්පතිවරුන්ගේ ඉල්ලීමටයි මේ කොරෝනා සමයේ ඔයාලට ඉස්කෝලවල ඉගෙන ගන්න බැරි නිසා මම සත්කාරයක් වශයෙන් මේ දිගටම කොරෝනා සමයේ ඉවර වෙනකම්ම ප්‍රී කරන්නේ. ඊට පස්සේ සමාජයට මම ක්ලාස් එකක් දාන එකක් නැහැ. කොරෝනා එකට සම්බන්ධ වෙලා කොරෝනා හින්දා මේක ක්ලාස් එක කරන්නේ. ඊට පස්සේ ඔයාලා ඉගෙන ගන්න ටියුෂන් පන්ති තියෙනවා, ඔයාලට උගන්වන ගුරුවරු ඉන්නවා. එතකොට ඔයාලට වැඩේ කරගෙන යන්න පුළුවන් නේ. මම මේ ගෙදරට වෙලා ඔයාලා ටිකක් අමාරුවෙන් ඉන්න නිසා ක්ලාස් වලට යන්න මුදලුත් සමහරලාට නැති නිසා සර් මේ group එකට link දාන්න හොඳේ සර්. හරි පුතේ මේකටත් දාන්න. හරි. ඔයාලට උදව් කරන්න මම ඉවර වෙනකම්ම මම මේ ක්ලාස් එක තියෙන ෆ්‍රී කරන්නේ. මගේ ඩේටා වියදම් කරගෙන, මගේ කාලේ කැප කරගෙන මේ ඔයාලට ෆ්‍රී එකක් කරන්න. ඒකයි මම කියන්නේ ගොඩාක් වෙලාවට නිහඬ වෙලා මගෙන් අහගන්න ප්‍රශ්න ගණන් විතරක් අහගන්න කියලා අපරාධේ කාලේ නාස්ති කරන්නේ නැතුව අර 11 වසර ළමයි නම් එහෙම කරනවා. 11 වසර ළමයි පටන් ගත්ත වෙලේ ඉඳන් ප්‍රශ්නයක් අහන්නේ ගැටලුවක් තියෙනවා අහුවා හොඳට අහගෙන ඉඳලා එයා පෑ දෙක හොඳටම ඉගෙන ගන්නවා. ඒක එයාලට දැන් විභාගෙත් ළඟයිනේ ඒකින්ද වෙන්නේ නැති. ඔයාලට තව ටිකක් කල් තියෙන හින්දා මේ තාම ඉතින් විභාග වුණ නැහැනේ ඒකයි ඔය. හරි. අපි ඊළඟ ගානට යන්නකො. මම සතියෙන් පාඩාවද තියෙන්නේ. නැපුත? ඔව් හැම සතියෙන් පාඩාවද තමයි කරේ. මේ අද කරන්න උනේ මේ අර පොය දවසේ වැටුණනේ. ඇයි ඔයාලට බදාල් පන්ති එන්න බැරිද උඩට? බදාද අමාරුත් තුනට එන්න පන්තියට. පුළුවන් සර් ඔව්. පුළුවන් සර්. පුළුවන් සර්. එක ළමයෙකුට දෙන්නකොට බැරුණොත් අපි යාට ඉතින් ගෲප් එකෙන් හරි අපිට උදව් කරන්න පුළුවන්. ඔයාලා බය නැතුව ඔකට ඉන්න බලන්න දැන් දවස්වල එන්නකො. හරි දැන් මම බලන්න A B C D සමාන්තර රාශියක්. A B C D දැන් අතර කරමු අපි මේ ගානට යන්න. පදාද තුනකද? බදාද 3 ඉඳන් 5 වෙනකම්.
හරිද? A B C D කියලා කියන්නේ සමාන්තර ආශ්‍රයයක්. A E F D කියන්නේ සමාන්තර ආශ්‍රයයක්. දැන් අපෙන් අහනවා මේකේ BC දිග. BC කො BC කියන්නේ මෙන්න මෙතන මේ බලන්නකො. ඉතින් හරිනේ මේ තියෙන්නේ. දැන් මෙතන ඉඳන් මෙතෙන්ට දිග. ඒ කියන්නේ මෙතන BC පාදය දැන් මම ඕනම් පොඩ පාඩ කරලා වෙන්නන්න පුළුවන්. මේ තියෙන සමාන්තර ආශ්‍රයන්නේ. මේ සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද. එහෙනම් මෙයාගේ දිග කීයද සෙන්ටිමීටර? සෙන්ටිමීටර 5යි. ඒකේ දිග සෙන්ටිමීටර කීයද 5යි. සම්මුඛ පාද සමානයි කියලා දාගන්න. සම්මුඛ පාද සමානයි. සම්මුඛ පාද සමානයි. සර් බෝඩ් එක පැහැදිලි නෑ. ඔව් සර්. සර් බෝඩ් එක පැහැදිලි නෑ. පැහැදිලි සර්. පැහැදිලිද? සිග්නල් මම ඔය පැහැදිලි නැහැ කියන එක්කනාගේ සිග්නල් මදි වගේ මට මේ මාත් මේ බලන ඇවිල්ලා මොකද කියලා. පුතේ බලමුකෝ අපි ඉදිරියේදී ওই ටික ගැටලු ටිකක් පොඩ්ඩක් निराකරණය කරගන්න බලමු. දැන් මට තියෙන දැන් මෙතන මෙතෙන්ට 5යිනේ. මෙතන මෙතෙන්ට 5යි AD කියන්නේ 5යිනේ. AD පාදයේ සමාන වෙන්න එපායි පුතේ BC පාදයට. ඇයි මේ සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාදනේ. AD පාදය 5යි නම් AD පාදය සෙන්ටිමීටර 5යි නම් BC පාදයත් 5යිනේ. ඒතර BC කියලා කියන්නේ 5 සෙන්ටිමීටර. හරි නේද? BC කියලා කියන්නේ 5 සෙන්ටිමීටර. උදාහරණ තේරුණාද? දැන් ඊළඟට අහනවා දෙවනි කොටස අහනවා CFD මොකද තේරුම් නැත්තේ? තේරුම් නැත්තේ ඒක? තේරුම් නැද්ද? දැන් මේ ABCD ආයෙමත් කියන්නකෝ සර්. සම්මුඛ පාද සමානයි පුතේ. AD පාදයට සම්මුඛ පාද තමයි BC පාදය. එතකොට AD පාදය සෙන්ටිමීටර 5යි. එහෙනම් BC 5 වෙන්න එපා. සම්මුඛ පාද සමානයිනේ. සමාන්තර ආශ්‍රයක. අපි දන්නවා සමාන්තර ආශ්‍රයයක් නම් සම්මුඛ පාද සමානයි. අපි පාඩම පටන් ගන්නකොටම කිව්වා. ඊළඟට CFD කියන්නේ මෙන්න මේ කෝණය. ඕන දැන් ඒකට පල්ලෙහා ජ්‍යාමිති කොටසක් අපිට ඕනේ. කොටිපන්ති වල ඔයාලා දන්නවනේ ත්‍රිකෝණනේ. මේ ත්‍රිකෝණ වර්ග තුනක් තියෙනවා. පාදානුව ත්‍රිකෝණ වර්ග තුනක් තියෙනවා. මොකද එකක් තමයි සමපාද ත්‍රිකෝණ. පාද තුනම සමාන නම් සමපාද ත්‍රිකෝණයක් කියලා කියනවා. පාද දෙකක් සමාන නම් සමද්විපාද ත්‍රිකෝණයක් කියලා කියනවා. පාද තුන එකිනෙකට වෙනස් නම් දිගින් අසමාන නම් විෂමපාද ත්‍රිකෝණයක් කියනවා. නැත්නම් ඒකට කියන විෂම ත්‍රිකෝණයක් කියනවා. ඒකට කියන විෂම ත්‍රිකෝණයක් කියලා. එතකොට අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අයික්‍ය 180 නම් එතකොට අපි දන්නවා සමපාද ත්‍රිකෝණයක කෝණ තුනක් සමානයි කියන එක. මේ කෝණ තුනත් එකිනෙකට සමානයි. ඒක විශේෂ ලක්ෂණයක්. පාද තුන සමාන නම් කෝණ තුනක් සමානයි. එතකොට 180 ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අයික්‍ය කීයද? 180යි. 180 තුනෙන් බෙදුවොත් එක කෝණයක් අංශක කීයක් වෙනවද? අංශක 60යි. එතකොට මෙන්න මේ කෝණේ අංශක කීයක් වෙනවද පුතේ? 60යි. අපි ලියනවා මෙතන 180 බෙදීම 3 අංශක 60යි. ඕනනම් මෙතන ලියන්න මේක ඉස්සරහින් ලියා ගන්න අර ලියා ගන්න මට ඉඩ නැති ඉඳ ලියන්නේ නැහැ. ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණවල අයික්‍ය 180 නිසා ඔයාලා මේ පුතේ ගෲප් එකට ඇඩ් වුණාම ඇති දැන් මැසේජ් කරන්නේ නැහැ. දැන් මැසේජ් කරන්න එපා කවුරුත් ගෲප් එකට. ගෲප් එකට ඇඩ් වෙන්න විතරයි මම කිව්වේ. මැසේජ් එක්කෙනෙක්වත් මැසේජ් කරන්න එපා. මැසේජ් කරන්න පුළුවන් ඔයාලට කියන්නේ පාඩමෙන් පස්සේ වෙන දවසක ගැටලුවක් සම්බන්ධ විතරයි. නිකන් අනම්මනම් chat කරන්න ගත්තොත් එයා මම මේ ගෲප් එකෙන් අයින් කරනවා. මට පුළුවන් අයින් කරන්න. එතකොට අයින් කරනවා. ඔයාලට මේ ගෲප් එක දැම්මේ ඉගෙන ගන්න ළමයින්ට දැන් බෑ. දැන් එහෙම කරන්න එපා. දැන් මේ පාඩමට ඉන්න. දැන් මොනවද දාන්න එපා පුතේ. ඒකට දාන්න නෑ කවුරුවත්. කවුරු හරි මට තේරුණොත් ඒ ගෲප් එකේ ඉන්න ළමෙක් කවුරු හරි අනවශ්‍ය විදියට මැසේජ් කරනවා කියලා මම එයා අයින් කරනවා. අපරාධ එයාට එතකොට ආගන්න දෙයක් නැති වෙනවා. හරි අපි ඊළඟ ගානට යන්නේ. ඒකේ තියෙනවා තව කොටසක්. මොකද්ද? ඒකේ අහනවා මොකද්ද ඊළඟට?
මම මෙතනින් මගන්න මේ මට බෝඩ් එකේ ඉඩ ඕන හින්දා හරිද? ඊළඟ කෝණය මොකක්ද? ඊළඟ කෝණය තියෙනවා ADC. ADC කෝණය අගේ කො ADC මෙන්න මේ කෝණය අගේ අහන්නේ. දැන් ඒකල මොකද කරන්නේ? දැන් ADC කෝණය හොයාගන්නේ කොහොමද? දැන් ඉතින් අපි දන්න ඕනේ පුතේ මෙන්න මේ ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණයන් එහෙනම් මේ කෝණය 60යි. මේක සමපාද මේ ඉරිකයන් තුනක් ගාවට මේ ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණය. එතකොට මේ කෝණය 60යි. අය 180 තුනෙන් බෙදුවොත් 60යි. මේ ADC කියන්නේ මෙන්න මේ කෝණය. හැබැයි අපි ඊට කලින් හොයාගන්න මෙන්න මෙතන කෝණය. මෙතන කෝණය කියන්නේ මේකත් සමපාද ත්‍රිකෝණයක් කියන කෝණ තුන එකිනෙකට සමානයි. 180 තුනෙන් බෙදුවොත් මෙතනත් 60යි. එහෙනම් මෙතන 60 නම් මෙන්න මේකත් 60යි. ඇයි හේතුව? දැන් මේ කෝණය 60 වෙන්නේ කොහොමද? ඇයි එතන 60 වෙන්නේ? සමාන්තරාසක සම්මුඛ කෝණ. සමාන්තරාසක සම්මුඛ කෝණ මේ ABCD කියන සමාන්තරාසය මේ කෝණය සමානයි සම්මුඛ කෝණ. එතකොට මෙතන 60යි. 60යි. ඊළඟට තව ECD. සෝක ඒකාන්තර කොන වන්නේ. ඇත්තේ? ඕක ඒකාන්තර කොන වලින් ගන්නත් පුළුවන් නේ. ඒකාන්තර කොන වලින් ගන්නත් පුළුවන් නේද සර්? ඔය ඒකාන්තර කොන මෙතන 60යි. ඒක පුළුවන්. මෙතන කොන මෙතන කොනයක්. ඒකාන්තර කොන මෙතන දාලා ඒකාන්තර කොන කියලා කියන්නේ මේක තමයි. ඇයි දැන් මේ ඔක්කොම 60යිනේ. මේ කොන 60යිනේ. එතකොට මේ මෙතන Z දක්වන මේ බලන්නේ මෙහෙමනේ තියෙන්නේ. මේ කොන මෙතන 60 නම් මේ කොනෙත් 60යි. එහෙනම් ඔයාලා මෙතන ඒකාන්තර කොන ගන්න එහෙමත් ගන්න පුළුවන්. ඒක ගන්න එක තවත් ලේසි. දැන් මේක මෙතෙන්ට දාලා ගන්නකොට වඩා මෙතනත් මේ පාද තුනම සමානද කෝණ තුන සමානද මම මෙතෙන්ට 60 දැම්ම මේකත් කියලා දෙන්න ඕනේ හින්දා. නැත්තම් මෙතනින්ම හදන්න මේ ඒකාන්තර. ඒ ක්‍රමය ලේසි නේ සර්. ඔව් ඒක ලේසි. ඒකාන්තර කොන සමානයි. ජ්‍යාමිතිය කියන පුතේ ඕන විදිහකට හදන්න පුළුවන් ක්‍රමයක හානියක් කියන්නේ ගානට හානියක් නොවන විදිහට හදන්න පුළුවන්. ඊළඟට ECD කියන්නේ මෙන්න මේ කොයි ECD හොයාගමු අපි. ECD මෙන්න මේ කොන ECD කියන්නේ. දැන් කොහොමද හොයාගන්නේ? ක්‍රම දෙකක් තියෙනවා. දැන් මම මේ ක්‍රම දෙකම දැන් මේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මෙතන 60යි මෙතන 60යි. එහෙනම් මෙතන 120යි නේ. ඒ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. ඔව් එහෙම නැත්නම් මෙතන 60 ඉඳන් මේ සරල රේඛාත්මක කෝණ 180 කියලා ගන්නත් පුළුවන්. කැමති ක්‍රමයකට ගන්න පුළුවන්. තේරුණා නේද? එකක් ගන්න පුළුවන් මේ කෝණ දෙක එකතුව 60ව දෙකක් 120යි. ඇයි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන මේ බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිබුද්ධ කෝණ දෙක එකතුවට සමානයි කියලා අපි ඉගෙන ගන්නවනේ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන මෙන්න මේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. ඒක මීට කලින් ඉගෙනගත්ත ක්‍රමයක්. ඒක ක්‍රමයක්. නැත්තම් අපිට පුළුවන් මේ ඔක්කොම අමතක කරලා දාලා දැන් මෙතන 60යි මෙතන 60යිනේ. ඒතර මේ කෝණය තමයි මේ තියෙන්නේ. ECD ධන මෙතන 60යි. මේක 180 කියලා ලියන්න පුළුවන්. මේ සරල රේඛාවක් මත කෝණ මේ සරල කෝණ. සරල රේඛාවක් මත කෝණ කියලා හදන්නත් පුළුවන්. එතකොට අපිට එනවා ECD සමානයි 180 න් 60ක් අඩු කරා ඒත් 120යි. කොහොමත් එකයි. හරි පුතාලා දැන් මේ අදාළ ප්‍රමේය ලියා ගන්න යටින් සමාන්තරාශය ලක්ෂණ තියෙන ප්‍රමේය මේක ලියා ගන්න මේ ලියා ගන්නකො. පිටු අංක 163 ප්‍රමේයක් තියෙනවනේ ඒක ලියා ගන්න ඉඳ ඉතුරු කරගත්තක් කමන්නේ නැත්නම් ලෑන් ලියාගත්තක් කමන්නේ. සමාන්තරාශ මම කියලා දුන්නේ මුලින්ම. සමාන්තරාශයක සම්මුඛ පාද සමානයි. සමාන්තරාශයක සම්මුඛ කෝණ සමානයි. එක් විකර්ණයක්මකින් සමාන්තරාශ වර්ගඵලයෙන් සමාන වර්ගඵලයෙන් සමච්ඡේදනය වෙනවා.
විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. ඔය ටික මම කියලා දුන්නානේ දැන් පටන් ගන්න කලින් කියලා දුන්නා නේද පුතේ? ඒ ප්‍රමේය දැන් ලියා ගන්න ඕතෙන්ට ඔයාලා ලියා ගන්න වෙලාවක් යන නිසා ලියා ගන්න ඒතර ඉතුරු කර ගන්න. පිට ඔය ප්‍රමේය කියලා ලියලා සමාන්තරාශ කියලා ලියන ප්‍රමේය සමාන්තරාශ කියලා ලියලා 163 තියෙන ප්‍රමේය ඔතෙන්ට ලියන්න ඕනේ. මම ඕක පාඩම පටන් ගන්න කලින් ඔය ටික කියලා දුන්නා. ප්‍රමේය ලියන්න දුන්නේ නැහැ මම ගාන ටික හැදුවා. සර් අද ක්ලාස් ඉවරන කීයටද? 5ට පුතේ 5ට. අපිට ඊළඟ අභ්‍යාසක ගානක් විතර හදා ගන්න පුළුවන්. ලබන සතියේ අපි අලුත් පාඩම පටන් ගන්න කලින් මේ ජ්‍යාමිතියෙන් තව ගාන දෙකක් හදමු අපි. දැන් ඉක්මනටම ප්‍රමේය ලියා ගන්න පස්සේ ලියා ගන්න තීදී 16 දෙක අභ්‍යාස 166 ඒකේ නම් රූප සටහන අඳින්න ඕනේ. බව පෙන්නන්නද තියෙන්නේ? රූප සටහන අඳින්න ඕනේ. දැන් රූප සටහන අඳින්න පුතාලා එක ටක් ගාලා ඉක්මනට අඳින්න. 16 දෙක අභ්‍යාසයේ පළවෙනි ගාන. සර් ප්‍රශ්න ලියන්නත් ඕනද? ප්‍රශ්න ලියන්නේ රූප සටහන විතරයි ඇඳගන්නේ. ප්‍රශ්න ලියන්නේ රූප සටහන විතරක් ඇඳගන්න ප්‍රශ්න අංක දාන්න. පිස්සුද? හරි සර්. හරි සර්. හරි. දැන් බලන්න මේකේ කියනවා ගාන කියව මම කියවන පොඩ්ඩක් අහගෙන ඉන්නකෝ. ඔයාලා ඔක්කොම කියවන්න කිව්වොත් මෙතන ප්‍රශ්න වෙනවනේ. රූපයේ දැක්වෙන්නේ ABCD සමාන්තරාශ්‍රී. ABCD සමාන්තර. දැන් අපි සාධනය කරන්න යන ගණන් වල ලියනවා දත්තය සාධනය කළ යුක්ත ලියන්න එපා. දත්තය සාධනය කළ යුක්ත නිර්මාණයක් තියෙනවා. නිර්මාණය නැත්තම් සාධනය. පියවර 4යි. දැන් ඔයාලා දැන් මම මේ කියවනකොට බලන්න දත්ත. එක දත්තයක් තියෙනවා ABCD සමාන්තරාශ්‍රී. දැන් රූප සටහන ඇඳලා ඒක යටින් ලියා ගන්න දත්තය කියනවා. මම දත්තය මම ලියන්නේ නැහැ. ඔයාලට කියවන්න ලියා ගන්න. දත්තය කියලා ලියා ගන්න. එතනින් ඉස්සරහින් ABCD සමාන්තරාශ්‍රී. ඒක කියලා තියෙනවා. ඒක තමයි දත්තය. ඊට පස්සේ කියනවා මේ ආගන්න ඊළඟට ගාන කියවනවා මම ආගෙන ඉන්නේ අර දත්තයට අර විතරක් දැනට ලියා ගන්න. BC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය E වේ. AB සහ CD දික් කළ විට OED හමු වේ. AB සමානයි BQ බව සාධනය කරන්න. දැන් දත්තයට තව එකක් ලියන්න පුළුවන්. මෙන්න මේ තියෙන BC පාදයේ BC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය E වෙනවා. ඒ කියන්නේ මේ කොටසයි මේ කොටසයි සමානද නැද්ද? එහෙනම් දත්තයට තව එකක් ලියන්න පුළුවන්. මොකද්ද? CE සමානයි BE කියලා. CE සමානයි BE දත්තේ. ඒක දන්න දෙයක්නේ. කියලා තියෙනවා මධ්‍ය ලක්ෂ්‍ය කියලා E කියන එක. දැන් එතනින් අපි ගත්තා. දැන් මේ රේඛා දෙක දික් කළාට පස්සේ Q වලදී හම් වෙනකොට ඒක දත්තේට ලියන්න ඕනේ නැහැ. ඔක්කොම ටික එන දත්තේට මුළු ගානම ලියන්න එපා. ඔය වගේ වැදගත් වූ කාරණා කීපයක් ලිව්වහම ප්‍රමාණවත්. පළවෙනි එක තමයි ABCD සමාන්තරාශ්‍රී. ඊළඟ එක ලියනවා CE සමානයි BE. ඒ CE සමානයි BE. ඒ මේ රේඛා දෙක සමාන වෙන මේ කැරි දෙක සමාන වෙන මෙතන මධ්‍ය ලක්ෂ්‍යයි. ඊළඟට ලියන්නේ සාධනය කළ යුත්තේ. මොකද්ද සාධනය කළ යුත්තේ? මොන අපි කෙටියෙන් ලියන සාධනය කළ යුත්තේ. මොකද්ද සාධනය කරන්න තියෙන්නේ? AB සමානයි BQ බව. මොකද AB සමානයි BQ බව. මොන සාධනය කළ යුත්තේ? හරිනේ? මොන සාධනය කළ යුත්තේ? එතෙන් වෙනකන් තේරුණාද? දැන් ජ්‍යාමිති දැන් මේක රචනා පේපර් එකේ ගාන එක. කියන්නේ දෙවෙනි පේපර් එකට එන ගාන. දෙවෙනි පේපර් එකට එන ගණන් වල කියන්නේ
ජ්‍යාමිතිය ගණන් වල බව පෙන්වන්න, සාධනය කරන්න, සත්‍යාපනය ඔන්න වගේ වචන දාන්න. ඒ කියන්නේ ඔප්පු කරලා පෙන්වන්න කියලා කියන්නේ. පැහැදිලිද මම මේ කියන දේ? දැන් එතකොට අපිට මේ AB පාදයයි BQ පාදයයි මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන කෑල්ලයි මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන කෑල්ලයි සමානයි කියලා පෙන්වන්න ඕනේ අපිට දැන්. අපි මේ දෙක සමානයි කියලා පෙන්වන්න ඕනේ. පෙන්වන්න තියෙනවා මේ රූප සටහන ලකුණු කරන්නේ සමානයි කියලා. අපි ලකුණු කරන්නේ දත්තයන් විතරයි සමානයි කියලා. හරිනේ? දැන් ඊළඟට අපි මේක සාධනය. මොන ඊළඟට සාධනය. සාධනය කියලා ලියනවා. මොකද මේ ගානේ පියවර තුනක් තියෙනවා. මොකද්ද? දත්තය සාධනය කළ යුත්ත සාධනය. පුතේ දැන් මම මෙතෙන්ට නම් කියපු ටික තේරුණාද කියන්නකො? මෙතෙන්ට එනකම් කියපු ටික තේරුණාද? ඔව් සර්. ඔව් සර්. ලියාගත්ත දත්තේ. ඔව් සර් තේරුණා. සාධනය තේරුණා සර්. සාධනය කළ යුත්ත ලියාගත්ත නේද? තේරුණා සර්. හරි. ඔව් සර්. සාධනය කරන්න හදන්න. ඔයාලට පේනවත් දන්නේ මම මේ අඳින මෙන්න මේ පාට කරන ත්‍රිකෝණ දෙක. මේ එකක්. මෙන්න මේ එකක්. මම පාට කරා ත්‍රිකෝණ කියන්නේ දෙකක්. මෙන්න මේ ත්‍රිකෝණ මේ ත්‍රිකෝණ දෙකම පාට කරේ දැන් ඔයාලා බලන්න ඕනේ මේකෙන් අපිට මොකද කරන්න පුළුවන්. මීට කලින් පාඩමක ඉගෙනගෙන ඇති ඔයාලා 10 දී අංග සම ප්‍රමේය අංග සාමය කියලා මේ පාඩමක්. අංග සාමය කියන්නේ අංග සම අවස්ථා හතරක් තියෙනවා. එකක් තමයි පාද දෙකයි අන්තර්ගත කෝණයයි. අනිත් එක තමයි කෝණ දෙකයි පාදයයි. අනිත් එක තමයි පාද තුනම සමානයි. අනිත් එක තමයි කර්ණපාද. ඔය අවස්ථා හතරෙන් ත්‍රිකෝණ දෙකක් අංග සම වෙනවා. මම නැවත අංග සාමය පිළිබඳව දැන්වත් කරන්න යන්නේ නැහැ. ඒක වෙනම පාඩමක් නෙමෙයි. කලින් පාඩමක් නේ. එතකොට අංග සාමයේදී අපි ඉගෙන ගන්න කාරණා දෙකක් තියෙනවා. මේ වගේ ත්‍රිකෝණ දෙකක් අංග සම නම් මෙන්න මේව සමාන වෙනවා. අංග සම ත්‍රිකෝණවල ලක්ෂණ තියෙන මෙන්න මේවා. එක්කෝ කියන්නේ එක ලක්ෂණයක් තමයි පාද සමානයි. සම්මුඛ පාද සමානයි. අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද සමානයි. අංග සම ත්‍රිකෝණවල අනුරූප කෝණ සමානයි දෙවෙනි එක. අවසාන එක තමයි අංග සම ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමානයි. මොකද මේ කාරණා තුන අංග සම ත්‍රිකෝණවල අනුරූප කෝණ සමානයි. අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද සමානයි. අංග සම ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමානයි. දැන් අපිට පාද සම්බන්ධ එකක් තියෙන්නේ. දැන් මම හදනවා මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. කොහොමද අංග සම කරන්නේ? මේ බලන්නකො මෙන්න මේ කෝණය සමානයි ප්‍රතිමුඛ මේ කෝණ දෙක සමානයි ප්‍රතිමුඛනේ. මේ පාදය සමානයි කියලා අපි දන්න දත්තය. ඇයි? මේකයි මේකයි සම මෙතන මධ්‍ය ලක්ෂයේ ඉඳලා BE සමානයි BC. මේ දෙක සමානයි මේ දත්තේ. මේක දත්තේ. එතකොට අපි දන්නවා මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය බලන්න මම මේ ඉරි කෑලි දෙකක් ගන්න කෝණය. ඒ කෝණය මෙන්න මේ ඉරි කෑලි දෙකක් ගන්න කෝණයක්. මෙහෙමනේ තියෙන්නේ. මෙන්න මෙහෙම තියෙන්නේ. මේ රේඛා දෙක සමාන්තරයි. මේ රේඛා දෙක සමාන්තරයි. මේ රේඛා දෙක සමාන්තරයි. මේ බලන්නකෝ. එතකොට මේ දීර්ඝ රේඛා. මේ කෝණය ඒකාන්තර කෝණ සමානයි. ඒ කියන්නේ මම මෙන්න මේ ඉරි කෑලි දෙක ගහපු කෝණ දෙකත් එකිනෙකට සමානයි. එතකොට මේ ත්‍රිකෝණය මේ කෝණයට මේ කෝණය සමානයි, මේ කෝණයට මේ කෝණය සමානයි, මේ පාදයට මේ පාද සමානයි. ත්‍රිකෝණ දෙකක කෝණ දෙකකුයි පාදයකුයි සමාන වෙනවා. ඒ සමාන වෙනවන පාදය අනුරූප පාදය. බලන්න මේ පාදය තියෙන්නේ බලන්න මේ සමාන පාදයේ තියෙන ඉරි කෑලි දෙකක් ගහපු කෝණය ඉදිරිය. එහෙනම් එහා පැත්තේ ඉරි කෑලි දෙකක් ගහලා තියෙන කෝණය ඉදිරියෙන් තියෙන පාදය තමයි මේක. ඒ දෙකට සමාන. ඒකට කියනවා අනුරූප පාදය කියලා. ඒකට මොකද කියන්නේ පුතේ අනුරූප පාදය. එහෙනම් අපි දන්නවා කෝණ දෙකක් සහ ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ අනුරූප පාදයට සමාන වෙනවා. මොන පාදයට සමාන වෙනවද? අනුරූප පාදයට සමාන වෙනවා. අන්නේ ත්‍රිකෝණ දෙක අංග සම. දැන් අපි හදන්නේ මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. දැන් අංග සම කරන්න කලින් අංග සම කරන ත්‍රිකෝණ දෙක වෙනම ලියා ගන්න. මොකද අංග සම කරන ත්‍රිකෝණ
DCE සර් මේ කට්ටියට මේ සර් මයික් ඔෆ් කරන්න කියන්නකො සර් පේන්නේ නැහැනේ බෝඩ් එක. අයලා ඔක්කොගෙම මයික් ඔෆ් කරන්න. හරි. මේ බලන්න DCE කියන ත්‍රිකෝණය හා BQE කියන ත්‍රිකෝණය එන්නේ. ඔන්න මම ලියාගත්තා. මෙන්න මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි මේ අංග සම කරන ත්‍රිකෝණ දෙක ඉස්සර උඩින් ලියා ගන්න. ඕනම ගානක එහෙමයි අංග සම කරනවා නම් ත්‍රිකෝණ දෙක ඒ අදාළ ත්‍රිකෝණ දෙක උඩින් ලියා ගන්න ඕනේ. දැන් මම ලියුවා. DCE ත්‍රිකෝණය හා BQE ත්‍රිකෝණය. මම මේ ත්‍රිකෝණය කියලා මේ ත්‍රිකෝණ ලකුණක් දැම්මම මේ කෙටි කරගන්න ඕනේ. දැන් මේ ත්‍රිකෝණය මෙන්න මේකේ අපි දන්නවා මේ CE පාදයේ සමානයි BE පාදය. මේ දත්තනේ මේ වරහන් ඇතුලේ දාන දත්තය. ඊළඟ එක මේ බලන්නකො. CED කෝණය. මේ බලන්නකො. CED කෝණය. මෙන්න මේ කියන කෝණය. CED කියන කෝණය සමානයි BED කෝණය. BEQ කෝණයනේ. ඒක ප්‍රතිමුඛ කෝණ. ආයි බලාගන්නකො. මෙන්න මේ කෝණය කොහොමද නම් කරන්නේ? CED. ඔන්න මේ කෝණය. සමානයි මේක. BEQ මේ කෝණය. හේතුව මොකද්ද? ප්‍රතිමුඛ කෝණ. ඊළඟ මෙයා කොහොමද ලියන්නේ? CDE කෝණය සමානයි මෙයා BQE මෙන්න මෙයා. ඒක මොකද? ඒකාන්තර කෝණ. අපිට ඒකාන්තර කෝණ නම් අපිට ඕන මෙතන ලියන්න පුළුවන් මොකද්ද? DC පාදයේ සමාන්තරයි මොකද්ද? AQ දැම්මත් කමන්නේ. AQ පාදය එහෙම ඕනනම් දාන්නත් පුළුවන්. ඒකාන්තර කෝණ විතර ලියන්න කමක් නැහැ. දැන් මෙතන බෝඩ් එකක් මට ඉඩමදි. ඔන්න දැන් එකක්. මෙයා සමානයි මෙයා. ඔන්න මම ඒකත් ලිව්වා. දැන් අපි දන්නවා කෝණ දෙකයි පාදයයි. මෙන්න මේ ත්‍රිකෝණ දෙක. මොකද මේ ත්‍රිකෝණ දෙක? DCE ත්‍රිකෝණය අංග සමයි කියලා කොහොමද කියන්නේ? අංග සමාන නම් ඉරි කැලේ දෙකයි අංග සම නම් ඉරි කැලේ තුනයි. සමානයි මෙන්න අනිත් ත්‍රිකෝණය BQE. හේතුව මොකද්ද? කෝණයයි පාදයයි. කෝපා. ඔන්න දැන් මම මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරලා. අංග සම කරලා හින්දා අපි දන්නවා අංග සම ත්‍රිකෝණ වල අනුරූප පාද සමානයි. දැන් පුතේ මට මෙන්න මේ ටික මකන්නද මම මෙන්න මේ ටික. හරි පුතේ මට බෝඩ් එක මදිනේ. බෝඩ් එක වදිනද මේ ටික ඔයාලා පුතේ ලියා ගන්නවද දැන් ටක් ගාලා? ඉතුරු ටික ලියන්න මට මේ බෝඩ් එක මකන්න වෙනවා. සර් මකන්න. ටක් ගාලා ලියා ගන්න. විනාඩියක් දෙන්න ලියා ගන්න. අපි ලිව්වා. අපි ලියාගත්තේ නැති කට්ටියට පුතේ පොඩි chance එකක් දෙන්න. අපි ලිව්වේ නෑ. සර් ලියලා ඉවරයි. සර් ලියලා ඉවරයි. පුතේ ඔක්කොම ලියලා ඉවරද? කවුරු හරි එක්කෙනෙක් හරි ඉන්නවද?
සමාන්තර සර් බෝඩ් එක පේන්නේ නැහැ. බෝඩ් එක පේන්නේ නැහැ මේගොල්ලෝ මයික් මේ අනේ සර් බෝඩ් එක පේන්නේ සර් බෝඩ් එක පේන්නේ. මයික් ඔෆ් කරලා දැන් ලියා ගන්න. දැන් පේන්නේ නැති කට්ටියගේ මයික් ඕෆ් කරාම. ඉවරයි සර්. හරිද? එහෙනම් මම මේ ටික මගන්න බෝඩ් එක පේන්නේ නැහැ සර්. මේ ටික මගන්න. බෝඩ් එක පේන්නේ නැහැ සර්. අයියෝ. ඇයි මැකුවේ සර්? අනේ ලිව්වේ නෑ සර්. ඒ ලිව්වේ නෑ මොකද්ද? බෝඩ් එක පේන්නේ නැහැ සර්. ළමයි කෑ ගහනවා සර්. දැන් හරිද? දැන් බලන්න මම ඉතුරු ටික ගන්නවා. මම මේ ටික මගන්න නැතුව මෙතන මැකුවා. මෙතන මැකුවර කමක් නැහැ නේ. හරි. දැන් මේ ත්‍රිකෝණ දෙක නැපද? හා සර්. හරි. හා දැන් ඔයාලා කතා කරන්නේ නැතුව ඔයාලා මයික් ඕෆ් කරගන්න එතකොට හරි. මම අහනකොට විතරක් ඔව්. දැන් මම මේ ටික මකන්නේ මේ ත්‍රිකෝණ දෙක අංග සම හින්දා අපි දන්නවා මෙන්න මේ BC පාදය සමානයි BQ පාදය. හරිද? ඒක තමයි මෙතන ලියන ඉහත ඔප්පු කරන ලදී. මොකක්ද එතන ලියන්නේ? ඉහත ඔප්පු කරන ලදී. මොකද පුතේ එතන ලිව්වේ මම? ඉහත ඔප්පු කරන ලදී. ඔව්. ඒ කියන්නේ මේ හේතුව තමයි මේ බලන්න ප්‍රතිමුඛ ඉහත ඔප්පු මේ ප්‍රතිමුඛ කෝණය බලන්න. මේ කෝණය මේ ප්‍රතිමුඛ කෝණයේ ඉස්සරහා තියෙන පාදය තමයි DC පාදය. මේ ප්‍රතිමුඛ කෝණයේ ඉස්සරහා මෙහාට ප්‍රතිමුඛ කෝණය මෙහානේ. එයාගේ ඉස්සරහා තියෙන පාදය තමයි BQ පාදය. අපි දන්නවා අංග සම ත්‍රිකෝණයක අනුරූප පාද කියන්නේ ඒකට නේ. මේ අපේ පාද දෙක ඉස්සරහින් තියෙන්නේ සමාන කෝණ දෙකක්. ඒක අනුරූප පාද. ඉහත ඔප්පු කරලා නැත්නම් එහෙම ඕනේ නැහැ. ඉහත ඔප්පු කරලා තියෙන එහෙම නැතුව මෙහෙම ලියමු. පොඩ්ඩක් කියන මම කියන්නේ. ඒක මකලා දාන්න. DC සමානයි BQ. අපි එතන ඒක ලියමු. අංග සම ත්‍රිකෝණ කියලා ලියමු. අංග සම ත්‍රිකෝණ. ඒක අංග සම කෙටියෙන් ලියන අංග සම ත්‍රිකෝණ. ඒ කියන්නේ අංග සම ත්‍රිකෝණ වල අනුරූප පාද සමානයි කෝණ සමානයි. නැත්නම් අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග කියලා ලියන්න කොහෙත් කමන්නේ.
මොකද එතන ලියන්නේ? එක්ක ලියන්න අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. නැත්නම් ලියන්න අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද. මේ දෙකෙන් එකක් ලියා ගන්න. ඊළඟට අපි දන්නවා මෙන්න මේ DC පාදය සමානයි BA පාදයට. ඒ මොකද? සමාන්තරාශක සම්මුඛ පාද. මේ බලන්නකො මේ සමාන්තරාශයන්නේ. මේ සමාන්තරාශයේ DC පාදයට සම්මුඛයි AB පාදය. DC පාදයට සම්මුඛයි AB පාදය. හරිනේ? එතකොට මේ දෙක සමානයි. හේතුව මොකද්ද මම ලියුවේ? හේතුව ලියන්න සමාන්තරාශක සම්මුඛ පාද. මොකද ලියුවේ? සමාන්තරාශක සම්මුඛ පාද. අනේ සර් බෝඩ් එක පැහැදිලි නෑ. මේ අපේ දැන් හරිද? දැන් චෝතරගෙන් ජනේ දැන් මෙලෝඩි යන්නේ. සර් මයික් ඔෆ් කරන්න කියනවා පෝට් එක වෙන්න. සෝ ජනේල ඉරවුම පේන්නේ. මොනවද වෙන්නේ? අනේ උස්සේ මුකුත්ම පේන්නේ නෑ. අර මම මෙහෙත් මයික් ඕෆ් කරන ඔක්කොම මොන බලාගන්න. අර තේන්නේ දැන් මම ඔයාලා බලාගන්නකො. හරි මේ බලන්නකො. දැන් මං කියලා තියාගෙන ඉන්න. කට්ටියම ඕෆ් කරන්න ඕෆ් කරලා දීලා දැන්. දැන් මම කිව්ව මේ අංග සම ත්‍රිකෝණ හින්දා අංග සම ත්‍රිකෝණ වල අනුරූප පාද සමානයිනේ. මේ කෝණය ඉදිරියෙන් තියෙන මේ BC පාදයයි මේ කෝණය ඉදිරියෙන් තියෙන BQ පාදයයි සමානයි. මේ බලන්න ඒකට කියනවා අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. නැත්නම් අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද. ඔය දෙක එකක් ලියන්න. ඊළඟ එක තමයි මේ DC පාදය තියෙනවනේ. ඒ DC පාදෙට AB පාදය සමානයි. ඒකට හේතුව තමයි මේ සමාන්තර ABCD කියන්නේ සමාන්තරාශයක්නේ. සමාන්තරාශයක සම්මුඛ පාද සමානයි. මම ලියුව සමාන්තරාශයක සම්මුඛ පාද. සමාන්තරාශයක සම්මුඛ පාද. හරිනේ? දැන් අපි දන්නවා බලන්න. මෙන්න මේක DC BQ ට සමාන වෙනවා. DC AB ට සමාන වෙනවා. ඉතින් අපි දන්නවා ඒක නිසා මොකද වෙන්නේ? AB මෙන්න මේ AB සමාන වෙනවා BQ. හේතුව තමයි මොකද්ද? ප්‍රත්‍යක්ෂ. ඔයාලා දැන් 9 වසරේ ඉගෙන ගන්නකොට ප්‍රත්‍යක්ෂ කියලා පාඩමක්. ඒ කියන්නේ එක පැත්තක් සමාන නම් අනිත් පැත්තක් සමාන එක ප්‍රත්‍යක්ෂයි. දැන් මේක එක පැත්තක් සමානයි නේ. අනිත් පැත්ත දෙකක් සමාන වෙන්න ඕනේ නේද? ඒකට කියනවා ප්‍රත්‍යක්ෂ කියලා. දැන් මෙන්න වරහන් ඇතුලේ මෙතන තියෙන්නේ අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද සමාන්තරාශක සම්මුඛ පාද මෙතන ප්‍රත්‍යක්ෂ. මෙතන මොකද ලියන්නේ? ප්‍රත්‍යක්ෂ. බලන්නකෝ. ප්‍රත්‍යක්ෂ. මෙතන ලියන ප්‍රත්‍යක්ෂ කියලා. හරිනේ? ප්‍රත්‍යක්ෂ. එතකොට මේක තමයි පුතේ අපිට මේ ඔප්පු කරන්න තිබුණේ. මේක තමයි ඔප්පු කරන්න තිබුණේ. සාධනය කළ යුත්තේ ඒකනේ. මට බෝඩ් එක මදි හින්දා මේ ටික ලියලා මම මෙතන ඉතුරු ටික ලිව්වා. මේක යටින් තමයි මේ ටික ලියන්න ඕනේ. තේරුණාද පුතාලට? ඔව් සර්. ඔව්. ආයතනයක් දැන් අහගන්න මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම හින්දා මේ ත්‍රිකෝණ දෙක අංග සම හින්දා මේ පාදයේ සමාන මම මැපුවා දැන් මෙතන තියෙන්නේ D නේ AB CD මෙතන D තියෙන්නේ මේ BC පාදයේ සමාන වෙනවා BQ ට හරිද අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග මේ මේ බලන්න මේ ප්‍රතිමුඛ කෝණය ඉදිරියෙන් තියෙන පාදය මේ ප්‍රතිමුඛ කෝණය ඉදිරියෙන් තියෙන පාදය ඒවට කියනවා අනුරූප පාද කියලා මේ අනුරූප පාද දෙක සමානයි අංග සම ත්‍රිකෝණවල ඊළඟ තමයි මේ සමාන්තරාශය මේ DC පාදයේ සමානයි දැන් මෙතන තුන A කියලා එකක් මේ සමාන්තරාශය මෙහෙම ඇඳලා පස්සේ AB පාදයේ සමානයි DC පාදයේ AB පාදයට සමානයි හරිනේ අච්චුපත බලන්න මම බෝඩ් එකේ රූප සටහන් මැක්වින්ද මට ඉඩමදි නේද එතකොට මේ එක පැත්තක් DC අනිත් පැත්ත දෙක සමාන වෙන්න ඕනේ එක පැත්තක් සමාන නම් අනිත් පැත්තත් සමානයි මේක අපි 9 වසරේ ප්‍රත්‍යක්ෂ පාඩමේ ප්‍රත්‍යක්ෂ ඉගෙන ගත්තා ප්‍රත්‍යක්ෂ පහක් තියෙනවා පහින් එකක් නෙවෙයි. හරි 9 වසර පොඩ්ඩක් මතක් කරගන්න.
පුතේ දැන් මේකේ මම එක අභ්‍යාසයක ගානයි හදන්න පුළුවන් වුණේ අද කාල වේලාව අනුව. ඒ කියන්නේ දැන් මේ ගාන පළවෙනි ගාන ඔයාලා ගණන් දෙවෙනි ගාන තුන්වෙනි ගාන පොඩි try එකක් දෙන්න. ලබන බදාද මම මේකේ මේ ගණන් හතක් තියෙනවනේ. මේ ගණන් හතක් තියෙනවා. මේ ගණන් හතක් තියෙනවා. හතෙන් ඔයාලා දෙකක් විතර හදලා තියන්න. ඒ ගණන් හතෙන් එකක් ඇදුවා තව 6යි තියෙන්නේ. ඒ 6න් අඩුම තරමින් මම ගණන් දෙකක් තුනක් හරි හදනවා. හදලා මම අලුතෙන් පාඩමක් පටන් ගන්නවා. ඒකත් පොඩ්ඩක් අමාරු පාඩමක් වෙන්න පුළුවන්. පුතාලා මට දැන් අර මම කියවනේ අර ඔයාලගේ chat කරන දැන් මම link එකක් දාලා තියෙනවා කියලා. ඒකට පුළුවන් දැන් මම ආයතනයක් දානවා. ඔයාලට සම්බන්ධ වෙන්න ඕන නම් group එකට සම්බන්ධ වෙන්න ඕන නම් වෙනම මොනවා හරි තොරතුරක් අහගන්න. ඒක ඔතන මේ ඒ link එක පොඩ්ඩක් ඔබන්නකො. එතකොට ඔයාලා මේ මගේ group එකට add වෙනවා. හරිද? ඒක. අනිත් එක තමයි මට කියන්න පුතේ ඔයාලට අද කරපු පාඩම ටික WhatsApp group එකද සර්? ඈ පුතේ? ඔව් ඔව්. WhatsApp group එක WhatsApp group එක. ඔව්. අර ළමයි කියපු හින්දා මම නම්බරේ ඉල්ලපු හින්දා මට ඉතින් ඒක ගොඩක් කලා මේ කතා කරන්න බැරි හින්දා එන කෝල් වලට ආන්සර් කරන්න වෙලාවක් නැති හින්දා මම ඒක දැම්මේ WhatsApp group එක. හරි දැන් ඒක ඉවරයි. දැන් ඔයාලට කියන්න මට අද කරපු ටිකක් හරි තේරුණාද? ජ්‍යාමිතිය ගානක් මේ දුරස්තව කියලා දෙන්න ටිකක් අමාරුයිනේ. ටිකක් හරි තේරුණාද උදාහරණ? හොඳටම තේරුණා සර්. හොඳටම තේරුණා. ගොඩක් හොඳයි. ලබන සතිය හැබැයි මේ දැන් මේ පාඩම මේ පුතේ මේ අභ්‍යාස තේරුණා හනේ. මේ අභ්‍යාසයේ පළවෙනි ගාන ඔයාලට තේරුණා ටිකක් අමාරුයි කියලා. දැන් ඒ නිසා ලබන සතියේ පළවෙනි පැය ඇතුළත පළවෙනි විනාඩි 45 ඇතුළත මේ ගණන් ටිකනේ ඉතුරු ටිකනේ හදන්නේ අපි. එතකොට ලබන සතියේ පළවෙනි විනාඩි 45 තුළ මේ අමාරු ගණන් ටිකක් හදන්න. එතකොට ඔයාලා මේ වේලාසනින් සම්බන්ධ වෙලා ඒ ගණන් ටික කරගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ විනාඩි කියන්නේ ඉතුරු පැය එකයි කාලේ මම අලුත් පාඩම පටන් ගන්නවා. අලුත් පාඩම කරනවා. ඔයාලට කොරෝනා සමයේ අවසන් වෙන සර් සර්ගේ group එකට link එක දාන්න සර්. හා පුතේ හරි මම දානවා. හරි. දැන් ඊට පස්සේ පුතේ දැන් මම මේ කොරෝනා සමයේ ඉවර වෙනකම්ම මගේ කියන්නේ මගේ කාලය ශ්‍රමය දානේ ඔක්කොම කැප කරලා ඔයාලට මේ සත්කාරයක් කරන්නේ. ඒ නිසා හැම පුතෙක් දුවෙක්ම පාඩමේ පැය දෙකයිනේ කරන්නේ. අපිට කවුරුවක් කරදර කරන්නේ නැතුව ලස්සනට මේක කරොත් ඔයාලට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි. එතකොට අනිත් එක මම කරන්නේ තමාරු පාඩම් ටිකනේ පුතේ. දැන් ඔයාලට ඉස්කෝලේදී දැන් ගොඩාක් වෙලාවට ටියුෂන් ක්ලාස් වල අමාරු පාඩම් කරනවා අඩුයි. ජ්‍යාමිතිය පාඩම් වුණාන් පස්සේ අභ්‍යාස ගණන් දෙන්නේ නැහැ යාළුවා ගොඩක් වෙලාවට. අභ්‍යාස ගණන් ටික තමයි අමාරුම. ගොඩක් වෙලාවට ටියුට් එක ගණන් දෙක තුනක් ගාගෙන ඇවිල්ලා ඒව තමයි හදන්න කියන්නේ. නමුත් මතක තියාගන්න සාමාන්‍ය පෙළ විභාගෙට එන්නේ 10 11 පෙළ පොතේ අභ්‍යාස පොතේ ගණනුයි පහුගිය ප්‍රශ්න පත්‍රයයි බැලුවාම හොඳටම ඇති. මොකද ඔය පෙළ පොතේ තියෙන ගණන් තමයි පුතේ වෙනස් කර එන්නේ. ඔයාලා හොඳට බලන්න මම මේ අද මේ දැන් හදපු ගාන මීට අවුරුදු දෙකකට උඩින් සාමාන්‍ය පෙළ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට ආපු ගාන මේ රූප සටහනයි මේකම පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. දැන් අයියලා අක්කලාම මේ විභාග ප්‍රශ්න පත්‍ර ඇතිනේ. ඉල්ලගෙන බලන්න නැත්නම් ඔයාලත් ගන්න. ඉල්ලගෙන බලන්න ජ්‍යාමිතිය ගාන රචනා පේපර් එකට ආපු ගාන මේ රූප සටහන තිබුණේ. මේ රූප සටහන ඉංග්‍රීසි අකුරු ටික වෙනස් කරලා තිබුණා. ප්‍රශ්නය අහපු විදිය පොඩ්ඩක් චූට්ටක් වෙනස් කරලා තිබුණා. මේකමයි හදන්න අංග සම කරලා මේ විදිහට හදන්න. ඒ නිසා ඔය ජ්‍යාමිතිය ගණන් තියෙනව නේද? ජ්‍යාමිතිය ගණන් සහ අනිකුත් සියලුම ගණන් පුතේ පෙළ පොතේ 10 11 පෙළ පොත් ටික බලාගෙන අභ්‍යාස ටික ඔක්කොම හදාගෙන 10 11 වසරේ අවසාන වාර දෙකේ පෞද්ගලික ප්‍රශ්න පත්‍ර ටික සාකච්ඡා කළ විභාගයට යනවා නම් මොන ටියුට් එකක්වත් ඕනේ නැහැ පුතේ. මම අවුරුදු 22ක් 23ක් උගන්වලා තියෙන්නේ. මම ඒක දන්නවා. ඔයාලගේ අයියලා අක්කලා සමහර ළමයි අම්මලා තාත්තලාත් ඉගෙන ගන්නත් දන්නේ නැහැ ඉස්කෝලේ ටීචර්. මම ගොඩක් ඒ දැන් මේ සබ්ජෙක්ට් එක මේ විභාග සම්බන්ධව මට ඒ දැනුමක් තියෙන නිසා මම කියන්නේ يعني මහා ලොකු දේවල් ඕනේ නැහැ. විභාගයට එන ටික විතරක් ඔයාලා සූදානම් වෙන්න. ඔයාලට හොඳට මේ කොරෝනා සමය කියලා නෙමෙයි පුතේ. ඇත්තටම ඔයාලට මේ විභාගේ ජය ගන්න පුළුවන්. ගණන් අමාරු නෑ. ඔයාලට ඕනේ නම් මගේ අර YouTube channel එකකුත් තියෙනවා. ඔයාලට ඒක ගිහිල්ලා
YouTube channel එකේ වුණා මම link එක දැන් දාන්නම් ඒකෙත් ඔයාලට ගිහිල්ලා යම් පාඩම් ටිකක් මේ ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඒකේ දාන්නේ ගොඩක් වෙලාවට මම 11 වසරේ පාඩම් ටික. අමාරු පාඩම් ටික. හැබැයි 10 වසරේ පාඩම් තියෙනවා. උදාහරණයක් වශයෙන් දැන් ඔය ඝන වස්තු වල පුෂ්ටිය වර්ගඵලයේ සහ පරිමාව සම්පූර්ණ පාඩම තියෙන YouTube එකේ. ඔයාලට ගිහිල්ලා ඒක බලලා බැරි දේවල් අහගෙන ඉගෙනගෙන යන්න පුළුවන්. බුදු සරණයි හැමෝටම බුදු සරණයි. ඔයාලා අර ඒ ලින්ක් එක ඕන නම් ඒකක් දාගන්න මගේ YouTube channel එකට ඕනනම් බලලා තව යාළුවන්ට මේ පණිවිඩය කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මට මේකට සම්බන්ධ කරගන්න පුළුවන් 100ක් විතරයිනේ. නැත්නම් බුදු සරණයි හැමෝටම නම් බුදු සරණයි සර්. අයිබෝන් අයිබෝවන් සර්. thank you sir. thank you. අපේ බදාල් තුනට ආයි thank you sir. Nice to meet you. Nice to nine to be sir. Sunrise.